අපි මේක හොස්ට් කරලා ටෙස්ටිං කරලා ඔක්කොම ඉවරයි. ඉතින් ඒ සම්බන්ධව පුහුණුව ලබා ගන්න පැමිණි සියලු දෙනාම ආදරේ පිළිගන්නවා සුබදෑසනක් කියලා. එතකොට අපි අරමුණ වෙන්නේ මේ software එකේ ඔයගොල්ලෝ දැනටත් යූස් කරනවා අපි දන්නවා වරායවල ඉන්න කට්ටියට ඩිපාචර් approval කරන software එක. අපි ඒකෙම තියෙන logins තමයි මේකට යූස් කරන්නේ. වෙනසක් වෙන්නේ නැහැ. එතකොට අමතර වෙන කාරණාව තමයි දැන් ඔයගොල්ලෝ කවුරුත් දන්නවා VMS අපි දැන් හයි කරන් යනවා. අපි දැනටත් හයි කරලා ඉවරයි. අපේ ටාගට් වෙච්ච දේවල් නිගම දිස්ත්‍රික්කයේ, කල්තර දිස්ත්‍රික්කයේ සහ මාතර දිස්ත්‍රික්කයේ ඊළඟට ලබන සවුන්ද අපිට ඒවා ඊළඟ තොගය 200ක් ඒක අපි හයි කරන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන වශයෙන් තංගල දිස්ත්‍රික්කයේ. ඊට අමතරව අපි පොඩ්ඩක් කතා කරන් ඉන්නවා අනිත් දිස්ත්‍රික්කවලත් දැනට 10 දෙනෙක් එහෙම එකතු වුණොත් බෝට්ටු අපිට ගිහලා එක දවසින් ඒ වැඩේ කරලා එන්න පොඩි ප්ලෑන් එකක් යනවා. ඒ අනුව කවුරු හරි දිස්ත්‍රික් එකකට ඉන්නවනම් 10 දෙනෙක් මොකද එක දවසක් අපි එක දවසට 10ක් තමයි හයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට පොඩ්ඩක් කලින් කියන්න සතියක් විතර කලින් කිව්වනම් අපිට ඒ ටීම් එකේ වල අපි අමතර ටීම් එකකට තියන් ඉන්නවා. ටක් ගාලේ 10 දෙනාව අපි හයි කරලා රිලීස් කරනවා. ඒකත් එක්ක මම AD මීටින් එකේ කිව්ව මේ කතාව අපි උත්සාහ කරමු මුලින්ම මේ VMS හයි කරන්න මේ කැමැත්තෙන් මේකට එන කට්ටියව එම කට්ටිය ගොඩක් ඉන්නවා. ඒ අයට අපිට පුළුවන් හයිසි ලයිසන් එකකුත් දෙන්න. ඒතර හයිසි ලයිසන් එක අපි දෙන්නේ ඔයගොල්ලෝ කවුරුත් දන්නවා අර මාකින් ස්කීම් එක ඔන්ලයින් බලන්න පුළුවන් මාකින් ස්කීම් එකෙන් තමයි සිලෙක්ට් වෙන්නේ. ඒගොල්ලෝ අපි කවුරුත් හිතලා බදලා කරන දෙයක් නෑ. ඒකෙන් ඔටෝ සිලෙක්ට් කරන සිස්ටම් එකක් තියෙන්නේ පාරදෘශ්‍ය සිස්ටම් එකක්. ඒකෙන් සිලෙක්ට් කරන අයට පුළුවන් තරම් ප්‍රමුඛත්වය දෙන්න VMS හයි කරගන්න. මොකද ඒගොල්ලෝ තමයි අපිට කොහොම කලබලයක් නැතුව මේ අපිට පුළුවන් වෙන්නේ මේක හයි කරගන්න. අපි බලාපොරොත්තු වෙන 1000ක් විතර. ඒ කියන්නේ මේ අවුරුද්දේ 500ක් මුල් 500 සහ ඊළඟ අවුරුද්දේ තව 500ක් මම හිතන මුල් මාස කිහිපෙදී හයි වෙනවා. ඒ 1000 අපි පුළුවන් තරම් දෙමු හයිසි ලයිසන් ගන්න පුළුවන් අයට. එතකොට ඔයගොල්ලෝ දැනටත් මේකට සම්බන්ධ වෙන දිස්ත්‍රික් වල දන්නවා ඒ සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ සම්බන්ධව අපි ට්‍රේනින් එකක් දුන්නා ස්ටාෆ් ට්‍රේනින් ෆෝරම් එකේ. සහ තව විස්තර ඕනනම් දිස්ත්‍රික් පාරව ඉන්න අපේ IT ඩිවිෂන් එකේ කට්ටියන් ඔන්ලයින් විස්තර ගන්න පුළුවන්. ඒකට ලොග් වෙලා බලලා ඔයාලට යම්කිසි අදහසක් ගන්න මොන වගේ බෝට් වලටද මේ හයිසි යන්න පුළුවන් ඊට පස්සේ. එතකොට ඒගොල්ලන්ට තමයි ඔයාලට හයි කරන්න පුළුවන් වෙන්නේ. අනික් කාරණේ තමයි විශේෂයෙන්ම මේ ඊට අමතරව වැටික්ලෝ මේ මඩකලපු දිස්ත්‍රික්කයේ වැටික්ලෝ වල අපි වෙනම ඉන්නවා කට්ටියක් ඒගොල්ලන්ට මේ VMS ඕන කියනවා මේ විශේෂයෙන්ම අර LCD තිරයත් එක්ක. මොකද යාලට අර කමියුනිකේෂන් ප්‍රශ්න තියෙන නිසා අපි යාලටත් ඉදිරියේදී ඉක්මනට මේ ඒ ටික හයි කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ওই කාරණාවත් එක්ක තමයි මේ software එක අද ට්‍රේනින් එක ඉස්සරහට එන්නේ. ඒක කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දැන් ඉතා අධිකව මේ අපි VMS හයි කරනවා. එතකොට 4200ක් අපි තව මාස 26ක් ඉවර වෙද්දී බලාපොරොත්තු වෙනවා හයි කරලා ඉවර කරන්න. එතකොට ඩිපාචර් දෙද්දී ඔයාලා දන්නවා දැන් තියෙන අපි පරණ සිස්ටම් එකේ ඩිපාචර් දෙනකොට ඒක ඇක්ටිව්ද කියලා බලාගන්නේ FMC එකට කෝල් එකක් දීලා එතනින් තමයි බලාගන්නේ. හැබැයි දැන් 4200ක ඔපරේට් වෙන වෙලාවක ඒක ප්‍රැක්ටිකල් කරනවා. ඔයාලට කෝල් දීලා ඉවරක් වෙන කන්නේ FMC එකට කෝල් ආන්සර් කරලා ඉවරයක් වෙන්නේ නැහැ. මේක අන්තිමට වෙන්නේ මේ අපේ ප්‍රොසෙස් එක ස්ලෝ වෙලා ප්‍රශ්න ගොඩක් ඇති වෙන එක. අපි ඒක නිසා තීරණය කරා එකක් ඩිපාචර් කෝඩ් ලබා දෙන්න ඔටෝමැටික් සිස්ටම් එකක් ඉන්ට්‍රොඩියුස් කරන්න. මේ අද අපි කතා කරන එකේ පාර්ට් එකක් ඒක. අනිත් එක VMS එකේ ලොගින් එකක් ඔයාලා හැමෝටම දෙන්න වරායවලට. එතකොට ආයි මෙහෙන් කෝල් දීලා අහන්න දෙයක් නැහැ. වරායෙම පුළුවන් ලොග් වෙලා බලලා ඒ අදාළ බෝට්ටුව ඇක්ටිව්ද කියලා හොයාගන්න. මම හිතන්නේ ගැන අපි කලින් කතා කරා. එතකොට එහෙම බලලා ඉවරලා ඩිපාචර් කෝඩ් එකක් දෙන එක තමයි සිස්ටම් එකෙන් කරන්න තියෙන්නේ. එතකොට ඔයාලට ඩිපාචර් ඔන්ලයින් ඩිපාචර් අප්‍රූවල් එක කරනවා නම් වරායවල කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ සිස්ටම් එකෙන්ම යන ලොගින් නේම්ස් වලින් ලොග් වෙලා මේ ඩිපාචර් කෝඩ් එක සිස්ටම් එකෙන් ගන්න පුළුවන්. එතකොට ඔයාලා දන්නවා ඩිපාචර් කෝඩ් එකක් දෙන ෆෝමැට් එකක් තියෙනවා. අපෙන් කෝඩ් එක අරගෙන සිස්ටම් එකෙන් ඒ ෆෝමැට් එකට අනුව ඩිපාචර් අප්‍රූවල් එකේ එක දෙන එක තමයි තියෙන්නේ. එතකොට ඒක හරි. අනික් කාරණේ තමයි මේකෙන් බලාපොරොත්තු වෙනවා අපි
මේ VMS සම්බන්ධයෙන් ඔයාලා දන්න VMS හයි කරා නම් මාසිකව මුදල් ගෙවන්න ඕනේ. ඒ සම්බන්ධ සර්කියුලර්ස් හරි මහත් වෙලා ඔයාලට ඒවල තියෙනවා. එතකොට මාසික මුදල් එකතු කරන එකත් ටිකක් සංකීර්ණ කාර්යයක් වෙනවා. දැන් ගොඩක් VMS තියෙන නිසා. එතකොට ඔයාලා දන්නවා account එකත් එක්ක වැඩ කරන්න ගියාමත් හරි මේ report නිතරම ඉල්ලනවා. හරි කරදරයක්. අපි ඒකත් අයින් කරන්නත් එක්ක සහ ඔයාලට මේ මුදල් එකතු කිරීමේදී පොඩි alert එකක් දෙන විදියට එතකොට ඔයාලත් ආයේ මත තියන් ඉන්න ඕනේ නැහැ මේ බූට්ටුවට මෙච්චර ගෙවලා මේ බූට්ටුව අච්චර ගෙවලා කියලා. මුදල් එකතු කිරීම සහ ඒ එකතු කරන ලද මුදල් වල විස්තර ඒ කියන්නේ මාසික චන්ද්‍රිකා ගාස්තු වල විස්තර සිස්ටම් එකට දාන එක තමයි තියෙන්නේ. එතකොට ඒක ගොඩක් වෙලාවට මම හිතන්නේ කෙරෙන්නේ දිස්ත්‍රික් කාර්යාලයේ අර VMS සම්බන්ධව කටයුතු කරන නිලධාරියා අතින්. එතකොට අපි ඒකත් අද කියලා දෙනවා කොහොමද මුදල් අය කරගත්තම සිස්ටම් එකට ඒක දාන්න කියන එක. සහ ඒකෙන්ම එනවා අදහසක් ඩිපාචක දෙනකොට ඩිපාච කෝඩ් එක ගන්නකොට එතනදි පෙන්වනවා යාත් මේ නිලධාරියට මේ බෝට්ටුවේ සල්ලි ගෙවලාද සල්ලි ගෙවන කිට්ටුද නැත්නම් සල්ලි ගෙවන එක එක්ස්පයර් වෙලාද කියලා. එතකොට අපි දන්නවා සල්ලි ගෙවුවේ නැත්නම් ඩිපාච දෙන්න බෑ. ඊසෙද්දෝ ඇසිස් ඕනම ලයිසන් එක ඩිපාච දෙන්න බෑ. ඉතින් එතකොට අපි ඒක මතක තියාගෙන ඉන්න ඕනේ දැන් වගේ ලොක් පොතේ ලියන්න ඕනේ නැහැ පැත්තක සිස්ටම් එකෙන් මේක පෙන්වනවා. හැබැයි හරි වැදගත් වෙනවා සිස්ටම් එකේ පේමන්ට් කරන ඒවා ටික අප්ඩේට් කරන එක. නැත්නම් සිස්ටම් එක දන්නේ නැහැනේ මෙයා ගෙවුවද නැද්ද කියන එක. සහායම අප්ඩේට් කරාට පස්සේ ආයෙ ඔයාලට කරදර කරන්නේ නැහැ account division එකෙන්. අපි යාට login එකක් දීලා තිනවා. එයාට පුළුවන් log වෙලා මේ ගෙවපු details අහවල් බෝට්ටුවේ කොච්චර ගෙවලා තියෙනවද කවදාද ගෙවලා තියෙන්නේ. තව ගෙවන කොච්චර තියෙනවද ආදි වශයෙන් සියලුම තොරතුරු ටික ලබා ගන්න ඔයාලට කතා කර කර මේ තොරතුරු ගන්න ඕනේ නැහැ. ඉතින් ඒක එක වාසිය. අනිත් එක අපිට පුළුවන් ඩිපාචර් කැන්සල් කරන එකත් ආරි මහත්තයා දැන්ට මැනුවල් කරන්නේ මේ සිස්ටම් එකේම කරන්න අපි මේ සිස්ටම් එකේ බෝට්ටු ඉනැක්ටිව් කරනවා. එතකොට යාට ඩිපාචර් කෝඩ් දෙන්න බෑ. ඒක අපි කරන්න බලාපොරොත්තු වෙන ඉස්සරහදී ඒකත් මේකෙන් මැනේජ් වෙන ඉස්සරහදී සහ අවසාන වශයෙන් සර්විසස් තාම මේවට අදාළ වෙන්නේ නැහැ. නමුත් VMS හයි කරන කම්පැනියට අපි මේක ලොගින් එකක් දෙනවා. ඒකදී යාලා කරන්නේ next service date එක මේ සිස්ටම් එකේ දානවා. එතකොට දැන් අද හෙට එන්නේ නැහැ. නමුත් ඉස්සරහදී තව අවුරුද්දකින් විතර එනවා සර්විස් කරන්න ඕනේ days ටික. එතකොට ඒකත් ඔයාලට software එකේ VMS code එක ගන්නකොට indicate වෙනවා. මෙන්න අහවල් දවස් තමයි ඊළඟ සර්විස් එක තියෙන්නේ කියලා යනවා. ඒ සම්බන්ධ කටයුතු උපදෙසුත් දෙන්න පුළුවන් ඔයාලට බෝට්ටු ඩිපාචර් දෙනකොට. ඔය කාරණා ටික තමයි සිස්ටම් එකේ ඇත්තටම මේ අපේ software එකේ බලාපොරොත්තු වෙන්නේ. අපි ඒක අපේ IT division එකේ servers වල ස්ථාපිත කරලා තියෙන්නේ. ඒකෙන් ගැටලු මොකුත් නැහැ. එතකොට මේක අපි VMS එකේ ඔයාලා දන්නවා IT officersලා ඉන්නවා IT assistants ඉන්නවා. ඒගොල්ලෝ එකතු වෙලා තමයි මේක ඩෙවලොප් කරේ. අපි ඇතුළේම හදපු එක. ඒක ගොඩක් වෙලාවට අපේ IT division VMS එකේ ඉන්න දිලුම් සහ චරිත තමයි මේක ඩෙවලොප් කරේ. ඒ දෙන්නත් ඉන්නවා. අනිත් අතට දුණා. එතකොට ඒක අපි ගොඩක් ටෙස්ට් කරලා software පැත්තෙන් චෙක් කරලා ඒක අපි දැන් ඕකේ කියලා අපි හිතපු නිසා ඒක host කරා අපේ servers වල දැන් අපිට පටන් ගන්න පුළුවන්. එතකොට අපි බැලුවේ මේක ඊළඟ week එකේ නම් පටන් ගන්න. මේකේ logins සහ user names ඔයාලාට දැනට departure approval එකට අපි ඒ part එකේ තියෙන logins සහ user names තමයි තියෙන්නේ. ඒක 아무තෙන් ආයෙ ගන්න දෙයක්වත් නැහැ. එතකොට මම ආරාධනා කරන්නේ දැන් log මේකට මේ ට්‍රේනින් එක කරනවා මේ අපේ VMS division එකෙන්. ඒ අතර මටත් මීටිමක් තියෙනවා මම ගිහලා ආයෙ log වෙනවා. මේක මුලින්ම මේක software ගැන හරියටම අහගන්න කොහොමද කරන්නේ මොකද්ද කරන්න කියන එක අපි ඊට පස්සේ බලමු කොහොමද මේක implement කරන්න කියලා. ඒ ටික තමයි ඉන්ට්‍රොඩක්ෂන් එක කියන්න තියෙන්නේ. අපි කාලේ යන නිසා ආරි මහත්තයාට අපි බාර දීලා මම නිහඬ වෙනවා. ආරි මහත්තයා සුබ උදෑසනක් සියලු සහකාර අධ්‍යක්ෂකවරුන්ට සහ සියලුම නිලධාරීන්ට මේ ගිය සතියේ විතර දැන් මේ අපිට IT division එකෙන් මේ වැඩේ දැන් ඉම්ප්ලිමන්ට් කරන්න සූදානම් කියලා කියනකොටම මුල්ම සතුට ඇතුනේ මට තමයි සියලු දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂකවරු සහ අපේ සහකාර අධ්‍යක්ෂ දිස්ත්‍රික් කාර්යාලවල ඉන්න මේ සබ්ජෙක්ට් එක කරන සියලු නිලධාරීනියන් දන්නවා පසුගිය වසර 5ක් මුළුල්ලේ අපි VMS data charges සම්බන්ධයෙන් වින්ද අරගලය ඒක ඔබතුමාලට දැන් මම මේ කතා කරද්දිම මතක් වෙනවා ඇති හිනාත් යනවා ඇති සමහර අවස්ථාවලදී අපි මොනතරම් අපහසුතාවයටපත් වුණාද මේ VMS යන්ත්‍ර
1200ක් තියාගෙන මේක කරගන්න අපි මේ පත්තුණු දුෂ්කරතාවයන් සහ දීවර ජනතාව අපි ගාවට ඇවිල්ලා නගාපු සමහර ප්‍රශ්නවලට සමහර උත්තර අපිටම අදාළ සහකාර අධ්‍යක්ෂකටයි මටයි මේ සබ්ජෙක්ට් එක කරන නිලධාරියට හෝ තමයි විසඳන්න උනේ බොහෝ අවස්ථාවලදී. මේකේ තියෙන එකම හොඳ මම දකින්නේ දැන් මීට පස්සේ මේ වගේ software එකක් කරහා අපිට ෆෝමැට් එකක් එනවා. නිතර මම දන්නවා සමහර කාලවල විශේෂයෙන්ම ජනවාරි පෙබරවාරි මාර්තු මාසවල පහුගිය වසරවල් වල අපිට පුදුම ප්‍රශ්නයක් තිබුණේ මේ එනකොට මේ බලපත්‍ර ගන්න එන කාලේ වෙනකොට මෙන්න මේ වගේ පද්ධතියක මේ අවශ්‍යතාවය අපිට තදින්ම දැනුණා ඒවා නිසා ඒ වගේ එකක් නොමැති කමින් අපි දැඩි ප්‍රශ්න ගොඩකට මැදි වුණා. අනිත් එක තමයි පහුගිය 2016 17 18 කාලවල මේ පැරණි පද්ධතිය හොඳින් තියෙන කාලේ ඩිපාචර් ඇක්ටිව් කෝඩ් කියන එක අපි හොඳටම කරගෙන ගියා. ඒක සියලුම නිලධාරීන් දන්නවා මෙතන ඉන්න. වරායකින් පිට වෙන්න දුන්නේ නැහැ කිසිම යාත්‍රාවකට අපි ඇක්ටිව් කෝඩ් එකක් නැතුව ඒ කියන්නේ සක්‍රියභාවය තහවුරු කරගන්නේ නැතුව කිසිම යාත්‍රාවක. ඔන්න ලබන අවුරුද්දේ මේ අලුත් VMS පද්ධතිය සවි වෙලා අවසන් වෙනකොට අපිට ආපහු ඒ තත්ත්වයට යන්න වෙනවා. 1500 තියෙන කාලේ VMS අංශය දන්නවා ඒගොල්ලන්ට තිබුණු පීඩනය ටෙලිෆෝන් එකක් මදි වෙලා ටෙලිෆෝන් දෙකකුත් අපිට සපයන්න වුණා වරාය සම්බන්ධ වෙන්න ඇක්ටිව් කෝඩ් යාත්‍රා ඒ 1200ක් විතර ඔපරේට් වුණු කාලේ. එතකොට හිතා ගන්න පුළුවන් යාත්‍රා 5000කට ආසන්න ප්‍රමාණයකින් සියලු වරාය වලින් එකවර VMS අංශයට ඇමතුම් වෙන්න ගත්තොත් සක්‍රියභාවය සනාථ කරන්න මං හිතන්නේ සියලු දෙනාට ලොකු අපහසුතාවයකට පත් වෙන්න වෙනවා. කොළඹ ස්ටාෆ් එකට සහ වරාය නිලධාරීන්ට ලොකු පොලිමක ඉන්න වේවි තමන්ගේ යාත්‍රා වලට ඇක්ටිව් කෝඩ් ගන්න. ඒකම අදාළ දීවරය යාත්‍රා හිමිකරුවන්ගෙන් වරාය මහත්තරුන්ට දැඩි දෝෂාරෝපණ එල්ල වෙන්න පුළුවන් වගේ මම මේ සඳහන් කරන්නේ ඩිපාචර් ඇක්ටිව් කෝඩ් ගැනීමේදී. ඊට පස්සේ අපිට විසඳෙන්න පුළුවන් සහ විසඳුමක් ලබා ගැනීමට පුළුවන් හොඳම දේ මේ software එකෙන් මම දකින්න දේ මේක සම්බන්ධයෙන් තොරතුරු විමසලා බැලුවම ඉදිරියේදී අපිට තියෙන ලොකුම අභියෝගය මේක සවි කිරීම. සවි කරලා ඊළඟ දවසේ ඉඳන් තියෙන අභියෝගය තමයි ඒ සවි කිරීමට පසුව එම VMS යන්ත්‍රය භාවිතා කිරීම සම්බන්ධයෙන් අප විසින් අය කළ ගත යුතු ගාස්තු කළමනාකරණය. ගාස්තු කළමනාකරණයේදී අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් මත අපි අය කරන ගාස්තු නිසි පරිදි නිසි වේලාවට අදාළ අංශ වෙත යොමු කිරීම. අපි මුදල් නම් කොහොමත් උපදෙස් පරිදි බැංකු ගත කළාට ඒ මුදල් බැංකු ගත කිරීමෙන් පසුව සිද්ධ වෙන්න ඕන ඉතා ක්‍රමානුකූල කළමනාකරන ක්‍රමවේදයක් අපිට ක්‍රියාත්මක කරන්න වෙනවා. යාත්‍රා 5000කුත් එක්ක නැත්නම් අපි ඇත්තටම ෆේල් වෙනවා. ඒක මැනුවලි කරන්න පුළුවන් එකක් නෙමෙයි. සහකාර අධ්‍යක්ෂකතුමාට එහෙමනම් සියලුම වැඩ නවත්තලා VMS දස්ත ගාස්තු සහ ඩිපාචර් කළමනාකරන මේ කටයුත්ත විතරමයි කරන්න වෙන්නේ ලබන මාසේ ඉඳන් මේ වගේ පද්ධතියක් නොමැති වුණා නම්. ඉතුරු සියලුම වැඩ නවත්තලා මේ වැඩේ විතරමයි බලන්න වෙන්නේ. ඒක නම් අනිවාර්යෙන්ම මේ කරන්නම වෙනවා. මොකද අදාළ සමාගම් එක්ක අපි ගිවිසුම් ගත වෙලා තියෙනවා නිසි කලට නිසි වෙලාවට VMS චන්ද්‍රිකා තාක්ෂණය වෙනුවෙන් ගෙවන්න ඕන ගාස්තු අපි අදාළ මාසයම තුලම ගෙවනවා කියලා. එහෙනම් අපිට ඒ අභියෝගයට මුහුණ දෙන්න නම් අපි අදාළ මාසය තුලම අප්ඩේට් වෙන විදිහේ වැඩපිළිවෙලකට යන්න ඕනේ. එතකොට ඒකට තියෙන එකම සහ හොඳම විසඳුම software එකක් හරහා සියලු දෙනා සම්බන්ධ වෙලා network එකක් විදිහට මේකට නුවන් මහත්තයා කිව්ව විදිහට අදාළ දත්ත මේකට ඇතුල් කරන ගමන් වරාය නිලධාරීන් මේ අදාළ දත්ත පරිශීලනය කිරීම මේ software එක හරහා නිවැරදිව සිද්ධ කරලා අපිට යම්කිසි මට්ටමකට එළඹේ අපිට ඉදිරියේදී මුහුණ දෙන්න සිද්ධ වේයයි කියන අපහසුතාවලින් අපිට බොහෝ විට ගැලවෙන්න පුළුවන් කියලා මම දැඩි විශ්වාසයකින් ඉන්නවා. මෙතනදී අපිට එකිනෙකාට තමන්ට පැවරිලා තියෙන රාජකාරියට අනුව මෙම software එකට සමහර කොට්ටාශයක් ඉන්නවා. මෙතන විශේෂයෙන්ම දිස්ත්‍රික් කාර්යාලයේ කණ්ඩායමට බොහෝ විට තියෙන මේකට දත්ත ඇතුළු කිරීම. ඒ අය ඇතුළු කරන දත්ත පරිශීලනය කළා නිවැරදිව ඒවා හසුරවලා මේකේ ඊතුරු වැඩ ටික වරාය නිලධාරීන්ට විශේෂ කාර්යභාරයක් එනවා. ඒකම ඊතුරු කාර්යභාරය තියෙන්නේ
VMS යුනිට් එකේ වැඩ කරන කාර්ය මණ්ඩලයට මේ දේවල් හරියට සිද්ධ වෙනවද කියන එක ඒගොල්ලොන්ට අධීක්ෂණය කරමින් කළමනාකරණය කරන්න සිද්ධ වෙනවා. වරාය කාර්ය මණ්ඩල සහ දිස්ත්‍රික් කාර්ය මණ්ඩල නිසි පරිදි මෙම සොෆ්ට්වෙයාර් එක හසුරනවද කියන එක ඒ අයට මේක බලන්න වෙනවා. ඊට ඉහළින් ඉඳගෙන තමයි ඉතුරු කාර්යකාරීත් එක්ක සියලු දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂකවරුන්ට සහ විශේෂයෙන්ම අපිට අධ්‍යක්ෂක ITට මේ සම්බන්ධයෙන් අධීක්ෂණයක නිරත වෙන්න වෙන්නේ. ඉතාම සමීප අධීක්ෂණයක නිරත වෙන්න සිද්ධ වෙනවා VMS එකේ ස්ටාෆ් එකේ ඉන්න මේ සොෆ්ට්වෙයාර් එක බාරව කටයුතු කරන කාර්ය මණ්ඩලයට. එතකොට මේ තව මට විශේෂයෙන්ම මේ වෙලාවේදී සඳහන් කරන්න තියෙනවා අපි නුවන් මහත්තයා කිව්වා වගේ ලබන සතිය වෙනකොට ආයි නැවත සවිකිරීමේ VMS නව පද්ධතියේ VMS යන්ත්‍ර සවිකිරීමේ ඒක ඇත්තටම අරගලයක්. අපිත් එක්ක සවි කරපු දිස්ත්‍රික්ක දෙක තුනේ දිස්ත්‍රික්ක හතරක මහත්තරුත් එක්ක අපි සම්බන්ධ වුණා. මහවැව, මීගමුව, මාතර, කළුතර කියන සහකාර අධ්‍යක්ෂතුමන්ලා දන්නවා. පළවෙනි 200 අපි සවිකිරීම සිද්ධ කරේම දිස්ත්‍රික්ක හතරේ. ඒක ඇත්තටම පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදියට ට්‍රේනින් සෙෂන් එකක් විදියටත් එක්කයි ගියේ. එතනදී ලැබුණු අත්දැකීම් පදනම් කරගෙන අපි ගොඩාක් දේවල් ඉදිරි ඉන්ස්ටලේෂන් වලදී මගහරවා ගන්න ලොකු උත්සාහයක් අපි දරනවා. එතනදී අපිට වැරදුණු සහ මග ඇරුණු ප්‍රධානම දේ තමයි මට මේකෙදි මම හිතාගත්තේ ඔයගොල්ලෝ දැනුවත් කරන්න. ප්‍රධාන වශයෙන්ම අපේ වරායක VMS සවිකරන කණ්ඩායම් දෙකක් ඉන්නවා. ඒ කට්ටිය තමයි දැනට කිසිම VMS එකක් නැති IC සහ සම්බන්ධ නැති දේශීය මුහුදේ විතරක් බලපත්‍ර ලබාගත් කණ්ඩායම. අනිත් කණ්ඩායම තමයි දැනට VMS යන්ත්‍ර සවිකරගෙන පරණ පද්ධතියට අදාළව එයාලගේ ජාත්‍යන්තර මෙහිම බලාපත්‍ර ලබාගත් කණ්ඩායම. ඔතනිනුත් ආයේ අපිට එනවා එක කණ්ඩායමක් VMS එක හයි කරගත්තම එයා ICS permit එකට ඇප්ලයි කරනවා. තව කණ්ඩායමක් ඉන්නවා ප්‍රසන්න මහත්තයලා දන්නවා එයාලා ICS permit එකට විවිධ හේතුන් මත ඇප්ලයි එක කරගන්න බැරි වෙනවා. ඒගොල්ලෝ තමන්ගේ තියෙන EZ බලපත්‍රය එහෙමම භාවිතා කරනවා තියෙන එක. අපිට වැරදුණු තැන තමයි ICS permit ගන්නාව කට්ටිය ඉන්ස්ටොලේෂන් එකෙන් පස්සේ දිස්ත්‍රික් කාර්යාල හා අපිත් එක්ක සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා එයා IC permit එකට අදාළ කරන සුසුකම් සපුරාගෙන දිස්ත්‍රික් කාර්යාලයට ඇවිල්ලා සහකාර අධ්‍යක්ෂකත් එක්ක කටයුතු කරලා අදාළ ගාස්තු ගෙවලා එයාලගේ ගෙවීම් සම්බන්ධයෙන් ඉදිරියටත් හරියන විදියට අපි ගෙවීම් බාරගත්තා. මම සඳහන් කරපු පළවෙනි කණ්ඩායම ওই විදියට අපිත් එක්ක සැටලයිට් ගාස්තු හා සම්බන්ධ ගැටලුවකින් තොරව මේ වැඩේ දැන් ඊළඟට අපිට තව කණ්ඩායමක් මග හැරුණා. එතන තමයි අපිට වැරදුනේ. කිසිම අලුත් VMS පද්ධතිය සවි කරාට පස්සේ දිස්ත්‍රික්කයට යාමට ඕන නැති කණ්ඩායමක් ඉන්නවා. ඒ අය ICS permit එකක් ගන්න ඕනේ නැහැ. අපි කලින් අවුරුදු දීපු IC මේ දේශීය බලපත්‍රය තාම වළංගුයි. එයාට බලපත්‍ර ප්‍රශ්නිකුත් නැහැ. VMS එකත් හවි කරගෙන එයාට අපි උපදෙසක් දුන්නෙත් නැහැ. ඒකෙන් උනේ මේ එයා අපෙන් මග ඇරුණා. දැන් මේ වෙනකොට එයාලගේ චන්ද්‍රිකා තාක්ෂණ ගාස්තුව, ඒ කියන්නේ මේ VMS එක භාවිතා කිරීම වෙනුවෙන් අප විසින් අය කර ගනිපු ගාස්තුව අපි තාම අය කරගන්න ගැනීමට නොහැකි තත්වයකටපත් වුණා. වරද ඒ පුද්ගලයාගෙත් නෙමෙයි, අපි එයාව බලපත්‍රයක් දෙන්න කැඳෙව්වේ නැති නිසා එයාට අය කරන්න අපි උත්සාහයක් ගත්තෙත් නැහැ. අර ගෙවන අයගෙන් අපි අරගත්තා. ඒක නිසා අපි මේ ඊළඟ ඉන්ස්ටොලේෂන් වලදී සියලුම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂකවරු සහ විශේෂයෙන්ම අපි මේකට නිරත වෙලා ඉන්න කාර්ය මණ්ඩලය සහ අදාළ වරාය බාරව අපි VMS අංශයෙන් පත් කරලා ඉන්නවා සම්බන්ධීකරණ නිලධාරීනියන්. අන්න ඒ අය මේ දැනුවත් කිරීමක් කරන්න ඕන. මේ සැරේ කවුරු තමන්ගේ VMS එකක් නව පද්ධතියෙන් හයි කරගත්තත් එයා දේශීය බලපත්‍රය විතරක් දරන්නෙක වුණත් අනිවාර්යෙන් දිස්ත්‍රික් කාර්යාලයට ගිහිල්ලා සහකාර අධ්‍යක්ෂකගෙන් දැනට තියෙන බලපත්‍රයේ සටහන් කිරීමක් දාගන්න ඕන VMS යන්ත්‍රයක් සවි කළ බවට.
ඒ සටහන් කිරීම දාන වෙලාවේදී දිස්ත්‍රික් කාර්යාලයේ කාර්ය මණ්ඩලය එයාගේ තියෙන බලපත්‍රයටම සටහන් කිරීම දාලා දුන්නත් කමක් නැහැ, වෙන බලපත්‍රයක් ඉෂු කිරීමේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. යාට වළංගු බලපත්‍රය තියෙන නිසා එයාගෙන් ඉදිරියට අර අනිත් අයගෙන් අය කරගන්නා විදියටම ගාස්තුව අය කරගන්න වෙනවා. ඕක තමයි අපිට ඊළඟ ඉන්ස්ටොලේෂන් වලදී විශේෂයෙන්ම මතක තියාගන්න ඕන එක. දැන් ඊළඟට මෙතන යන සාකච්ඡාවකදීත් අපි ඕක කතා කරලා ඉවර වෙලා දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂකවරු තීරණය කරගමු. හයිසීස් බලපත්‍ර ගන්න එන්නේ නැතුව අලුත් VMS එකක් සවි කරගත්ත අයගෙන් මුදල් අය කර ගැනීම මේ සිද්ධ කරගන්නේ මොන ක්‍රමවේදයකට දිස්ත්‍රික් කාර්යාලයට එයාව ගෙන්නලා බලපත්‍රයේ මොකක්ද යාට දාන සටහන අපි මොකක් හරි සීල් එකක් ගහනවද එහෙම නැත්නම් වෙනම මෙයාට තව මොනවා හරි ડોකියුමන්ට් එකක් අතට දෙනවද වගේ ඒවා මෙතනදී අපි අදා ගන්න වේවි. නැත්නම් මේ සියලුම දෙනාගෙන් ගාස්තු අය කරගන්න මේ යාමේදී අපිට ගැටලුවක් එනවා. ඕක තමයි මට කියන්න තියෙන්නේ. තව මේ වැඩසටහනේ දිගට ගොඩාක්ම තව මේ අපිට ඩිමොන්ස්ට්‍රේෂන් තියෙන නිසා මම ඒ අදාළ VMS යුනිට් එකේ සහ IT යුනිට් එකේ නිලධාරීන්ට මෙතන වේදිකාව බාර දෙනවා. බොහොම ස්තුතියි. ඔව් අවචරිත් මේ පටන් අරන් කරන් යන්න මමත් මේ වරිමර සම්බන්ධ වෙන්නම්. මේ හරි ඕකේ. බොහොම ස්තුතියි නිවන්ස සහ ආර්යන සර්ට මේ කියන ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරාට මාව ඇහෙනව නේද හැමෝටම? ඇහෙන චරිත. හරි හොඳයි. මම ෂෙයා කරන්නම් මගේ ස්ක්‍රීන් එක. ඇහෙනවා පේන්නේ නැහැ අපිට. ඔව් ස්ක්‍රීන් එක ෂෙයා කරා දැන් මම. හරි. එතකොට මේ සිස්ටම් එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඩිපාචර්ස් ඉෂු කරන්න තමයි ප්‍රධාන වශයෙන්. මේ ඩිපාචර්ස් ඉෂු කරද්දී හාබර් ඔෆිසර්ස් වලට මේ වෙනම ලින්ක් එකක් අපි දෙන්න බලාපොරොත්තු වෙනවා මේකට ඇක්සස් වෙලා ඩිපාචර් එක ඉෂු කරන්න. ඒකට FMC එකෙන් නැත්නම් ප්‍රධාන කාර්යාලයෙන් මේ ඩිපාචර් ඉෂු කිරීම ගොඩක් දුරට නවත්වීම තමයි අපේ බලාපොරොත්තු වෙන සිස්ටම් එකේ දාගෙන. ඊට පස්සේ මේ සිස්ටම් එකට යන්න නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ලින්ක් එක ටයිප් කරලා බ්‍රවුසර් එකක වෙබ් බ්‍රවුසර් එක ලින්ක් එක ටයිප් කරලා එන්ටර් කරා නම් මෙන්න මේ ලොගින් ස්ක්‍රීන් එකට ඔයාලව ගෙනියනවා මුලින්ම. ඔව් මම ඒක කරලා පෙන්නන්නම් දැන් www.msdfar.com/vms කියලා තමයි මේ ලින්ක් එක තියෙන්නේ. ඒක ටයිප් කරලා එන්ටර් කරාම ඔයාලට පුළුවන් මෙන්න මේ ලොගින් ස්ක්‍රීන් එකට එන්න. ලොගින් ස්ක්‍රීන් එකෙන් ඊට පස්සේ ලොගින් ඩීටේල්ස් දීලා මම දෙන්න මගේ ලොගින් ඩීටේල්ස් චරිත් කියලා charitdula@gmail.com ලොගින් ඩීටේල්ස් දීලා අපිට ලොගින් වෙන්න පුළුවන්. එතකොට මේ සිස්ටම් එකේ යූසර්ස්ලා වර්ග දෙකක් ඉන්නවා. එකක් තමයි ඇඩ්මිනිස්ට්‍රේටර් කියන එක. අනිත් එක තමයි හාබ් ඔෆිසර්ස්ලා කියන එක. එතකොට ඔයාලට ලැබෙන්නේ මේ ලොගින් දෙකෙන් ඇඩ්මිනිස්ට්‍රේටිව් ලොගින් එකක් නෙමෙයි. හාබ් ඔෆිසර් කියන ලොගින් එක තමයි සාමාන්‍යයෙන් ලැබෙන්නේ. මම ඉස්සෙල්ලාම ඇඩ්මිනිස්ට්‍රේටිව් ලොගින් එක පොඩ්ඩක් පෙන්නන්නම්. එතකොට මේ වගේ තමයි ඇඩ්මිනිස්ට්‍රේටිව් ලොගින් එක තියෙන්නේ. මේකේ මේ දකුණු වම් පැත්තේ තියෙන මේ මෙනු එකෙන් ඔයාලට එක එක ඔප්ෂන් සිලෙක්ට් කරන්න පුළුවන්. මේ ටිකෙන් අපි ඔක්කොම යූස් කරන්නේ නැහැ හාබ් ඔෆිසර් කියන ලොගින් එකට. ඒ කියන්නේ ඔයාලට ලැබෙන ලොගින් එකට ඩිපාචර් කියන එකයි පේමන්ට් කියන එකයි තමයි ප්‍රධාන වශයෙන් ඔයාලට එන්ටර් කරන්න තියෙන්නේ. ඩිපාචර් කියන එකයි පේමන්ට් කියන එක තමයි ඔයාලට ප්‍රධාන වශයෙන් එන්ටර් කිරීමට තියෙන්නේ. හොඳයි මම මේ ඇඩ්මිනිස්ට්‍රේටිව් ලොගින් එකෙන් තමයි දැන් ලොගින් වුනේ. එහෙනම් ඊළඟට මම ඔයාලට ලැබෙන හාබ් ඔෆිසර් කියන ලොගින් එකකින් ලොගින් වෙන්නම්. මම එකක් හදලා තියෙනවා. ඔව් මේකෙන් ලොගින් වෙන්නම්. එතකොට ඔයාලට පෙන්නන්නේ මම පොඩ්ඩ ලොගින් එක හදලා ඉන්නම්. එහෙනම් ඒක පොඩි ඉලක්කදීමක් තියෙනවා.
හරි මම දැන් මේ හාබ ඔෆිස් එකකින් ලොගින් එකෙන් තමයි ලොගින් වුනේ. එතකොට මේ වගේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ඩිපාර්චර් කියන කොටස, අනිත් එක තමයි පේමන්ට්ස් කියන කොටස. ඔයාලට ඩිපාර්චර් එකක් වෙසල් එකට ඉෂුව කරන්න අවශ්‍ය නම් ඩිපාර්චර් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඩිපාර්චර් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතනින් මේ දේවල් ටික ෆිල් කරලා ඩිපාර්චර් එකක් ඉෂුව කරන්න. මම මුලින් ඉඳලා පෙන්නන්නම් කොහොමද මේක කරන්නේ කියලා. ඔව් මගේ ළඟ තියෙනවා වෙසල් එක අංකයක් IMUL බිඳුවයි 240 CHW කියලා. ඔයාලට තියෙන්නේ මුලින්ම මේ ඩිපාර්චර් එක ඉෂුව කරන්න අදාළ වෙසල් එකේ නම්බර් එක මෙන්න මේ ඩිපාර්චර් කියන ටැබ් එකේ තියෙන type in vessel name to search කියන box එකේ type කරලා search කියන option එක click කරන්න තමයි තියෙන්නේ. search කියන option එක click කරාම මෙන්න මෙතෙන්ද fill වෙනවා ඒ වෙසල් එකේ details ඒ යාත්‍රාවේ details ටික විස්තර ටික මෙතන fill වෙනවා. ඊළඟට ඔයාලා මේක වෙරිෆයි කරන්න ඕනේ. දැන් බලන්න මෙතන 0240 CHW කියලා මෙතනක් තියෙනවා. වෙස්ටල් නේම් එකක් නම් අපිට එන්න කල නැහැ. අපි ටික ටික ඒක අප්ඩේට් කරමින් යනවා. ටෙලිෆෝන් නම්බර් එකත් අපිට තාම ලැබිලා නැහැ. ඕන ඩීටේල්ස් තියෙනවා. රේඩියෝ නම්බර් එක තියෙනවා. ඉන්ස්ටෝල් ඩේට් එකක් දාලා තිබුණා නම් මෙතන ඒකත් වැටෙනවා. ඒ විදිහට ඒ ටික දාලා ඒ ටික බලලා වෙරිෆයි කරලා ඊට පස්සේ මෙතන චෙක් ස්ටේටස් කියලා දේවල් තුනක් තියෙනවා. ඒක අනිවාර්යෙන් චෙක් කරන්න ඕනේ ඔයාලා. පළවෙනි ස්ටේටස් එක තමයි IUU ස්ටේටස් එක. ඒ කියන්නේ මේක නීති විරෝධී මාළු බෑමේ යෙදිලා තියෙනවද කියලා ඔයාලා චෙක් කරන්න ඕනේ. මේ වෙලාවේ මේ වෙසල් එකේ ඒ කියන්නේ 240 CHW කියන වෙසල් එකේ IUU ස්ටේටස් එක ඕකේ කියලා තමයි පෙන්눔 කරලා තියෙන්නේ. IUU ස්ටේටස් එක ඕකේ කියලා තමයි පෙන්눔 කරලා තියෙන්නේ. ඊළඟට payment status එක not okay කියලා තියෙනවා. service status එක no data found no data available කියලා තමයි වැටලා තියෙන්නේ. no data found කියලා. එතකොට මේ not okay නම් ඔයාලට කවදාවත් high sea departure එකක් දෙන්න බෑ. මහමුදේ මේ මාළු බෑමට departure එකක් දෙන්න බෑ. මේක not okay. මේ දෙකෙන් එකක් හරි මේ තුනේ එකක් හරි not okay නම් ඔයාලට මහමුදේ මාළු බෑමට departures දෙන්න බෑ. හැබැයි මෙතන not okay කියලා තියෙන එක නම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන no data found කියලා තිබුණා නම් අනිවාර්යෙන් අපිට කතා කරලා දැනුවත් කරන්න ඒක අපිව මේක data නැහැ මොකද හේතුව කියලා. සාමාන්‍යයෙන් මේක no data found කියලා වැටෙන්න විදිහක් නැහැ. මේ මුලින්ම දැන් මේ අලුතෙන්ම freshම තියෙන software එකක හින්දා තමයි මේ no data found කියලා තියෙන්නේ. data අනිවාර්යෙන් මේකට වැටිලා තියෙන්න ඕනේ. payment status එකත් මේ not okay කියලා තියෙනවා නම් මේකත් no data found හරි not okay කියලා තියෙනවා නම් IU status එක not okay කියලා තියෙනවා. ඔයාලට කවදාවත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මහා මුහුදේ යාත්‍රාවකට departures දෙන්න බෑ. ඊළඟට ඒ තුනම බැලුවට පස්සේ කරුවට පස්සේ මේ steps විදිහට තමයි අපි දාලා තියෙන්නේ. steps තුනක් කරලා තියෙනවා දැන්. මුලින්ම vessel එකේ number එක enter කරනවා. ඊට පස්සේ details ටික verify කරගන්නවා. ඊට පස්සේ මේ තුන බලනවා. මේ okay කියලා තියෙනවා නම් විතරයි අපිට මහා මුහුදේ අපිට දෙන්න පුළුවන් කියලා මම නැවතත් කියනවා. ඊළඟට vessel visibility කියලා මෙතන තියෙනවා. ඒක අපි මේ second screen කියලා login එකක් අපිට ඔයාලට අලුතෙන් ආයෙ ලබා දෙනවා මේකේ අපේ system එකේ vessels පෙන්නනවද නැද්ද කියලා බලාගන්න. දැන් මම type කරේ මුලින්ම 240 CHW කියන එක IMULA 240 CHW මේක සර්ච් කරාම මේක සෙකන්ඩ් ස්ක්‍රීන් කියන software එක මේකෙන් තමයි අපි බෝඩ් බලන්නේ. මේක සර්ච් කරාම මේ බෝඩ්ටුව මෙතන පෙන්නලා තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒකට departure එකක් දෙන්න. ඇත්තට මේ වෙලාවේ මේ බෝඩ්ටුව මෙතන පෙන්නලා නැහැ. මම මෙතන තියෙන එකක්ම ගන්නම් අතෙන්ද දාන්න. ඒක ලේසි මට. ඔව් හරි මේ බෝඩ් එක මම ගන්නම් ටිකක් වෙලා යනවා ලෝඩ් වෙන්න
ඔව් හරි මේ බෝට්ටුවේ අංකය තමයි IMUL ඒ 1027 MTR. එතකොට මේක පැය 3කට කලින් පෙන්නලා තියෙනවා. පුළුවන් ඒක මෙන්න මේ දැන් එන්ටර් කරලා සර්ච් කරලා ෆෝන් නම්බර් එකත් ඒක දාලා තියෙනවා. ඊට පස්සේ මේ ස්ටේටස් තුන මේකේ තාම IU ස්ටේටස් එක නම් ඕකේ. අනිත් දෙක not okay no data found කියලා තමයි වැටලා තියෙන්නේ. ස්පෙෂල් විසිබිලිටි එක ඕකේ. ඒ කියන්නේ years කියලා මොකද මම දැන් මෙතන සර්ච් කරාම මේක පෙන්නලා තියෙනවා පැය 3කට කලින්. ඒක නිසා ඒ විසල් විසිබිලිටි එක ඕකේ. ඒකින්ද මම මේක years කියලා දෙනවා. එතකොට මෙන්න මෙතන වැටෙනවා. ඔයාට දෙන්න පුළුවන් ඩිපාර්චර් වර්ගය. EZ ද high seas ද කියලා. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ high 3-4 පාරක් මම කිව්වා වගේ high seas ඩිපාර්චර් එකක් දෙන්න මේ තුනම ඕකේ වෙන්න ඕනේ. මේ තුනම ඕකේ විය යුතුමයි high seas ඩිපාර්චර් දෙන්න. මේ වෙලාවේ EZ ඩිපාර්චර් එකක් තමයි අපිට දෙන්න වෙන්නේ. මම issue departure කියලා ක්ලික් කරාම මෙතෙන් දැන් please issue departure code මෙන්න මේ අංකයක් වැටෙනවා for code bay කියලා මැසේජ් එකක් එනවා. එතකොට මෙතන මෙන්න මේක කොපි කරලා අපේ MSDFR සිස්ටම් එකට පේස්ට් කරාම අපිට පුළුවන් මේක departure එක දෙන්න. මේ විදිහට තමයි departure code එක හැදලා තියෙන්නේ. TC කියන්නේ Trinco කියන එක district officer Trinco කියන්නේ district office එක code bay කියන්නේ hub එක ඊට පස්සේ දිනේ මෙතන වැටලා තියෙනවා පළවෙනි එක කියලා අංක එක කියලා අපි සාමාන්‍යයෙන් FFC එකට කතා කරාම ඔයාලා අංක 1 දෙන්න 2 දෙන්න කියලා අපි කියන්නේ ඒක තමයි මෙතන වැටලා තියෙන මේ අංක 1 කියලා මේ මුළු කෝඩ් එකම තමයි ඔයාලා ගන්න ඕනේ කොපි කරලා control C ඔබලා අර MSDFR සිස්ටම් එකට paste කරන්න පුළුවන් ඊට පස්සේ ඒක okay කරාම මෙතන table එකටත් ඒක වැටෙනවා ඔයාලා අද දවසට දුන්න departures ටික ඔක්කොම මේ table එකේ මේ විදිහට සලකුණු වෙනවා. අද දවසට දුන්න departures ඔක්කොම මේ table එකේ මේ විදිහට දක්වන්න පුළුවන් අපිට. හරි. ඒ departure එක දුන්නේ EZ මොකද මේ තුනම okay වෙන්නේ නැහැ කියලා අපිට පෙන්눔 කරපු නිසා. හැබැයි මේ තුනම okay වෙන අවස්ථාවක් අපි ගමු ඊළඟට. මේ තුනම ඕකේ වෙන අවස්ථාවක් අපි ගත්තොත් එහෙම 0.127 MTR එකම ගත්තොත් නැවත දැන් departure code issued කියලා එකට එනවා. ඒක ආපහු ගන්න අපිට බෑ. මොකද මේක departure code එක දැම්ම නිසා search කරපු ගමන් departure code issue කියලා වැඩ කරනවා. ඒ කියන්නේ මේකේ වැරද්දක් වෙන්න ගොඩක්ම ඉඩ කඩ අඩුයි. ඔක්කොම validations අපි කරලා තියෙන්නේ. ඔයාලට තියෙන්නේ මේ data ටික enter කරලා departure එක දෙන්න විතරයි. මොකද ඔක්කොම දේවල් මෙතන පෙන්නනවා. මෙතන high seas දෙන්න පුළුවන් එකට high seas දෙන්න පුළුවන් කියලා ඔයාලා මෙතන පෙන්නනවා. EZ විතර නම් දෙන්න පුළුවන් EZ only කියලා මෙතන පෙන්නනවා. ඉතින් මේ වැරදි වෙන්න ගොඩක්ම අඩුයි මේ system එකේ. ඔක්කොම automate කරලා තමයි තියෙන්නේ. මම තව අංකයක් මේ තව vessel එකක් ගන්නම් මෙතනින්. මේකත් අද දවසට පෙන්නන vessel එකක්. IMUL A950 CHW එක මම සර්ච් කරනවා මෙතන. එතකොට මේකෙත් okay not okay කියලා වැටලා තියෙනවා. අපි බලමු එහෙනම් කොහොමද මේවා okay වෙන්නේ කියලා. මේ data දෙකම අපි වෙනම interface එකකින් අතුරු මුහුණකින් මේ system එකට දාන්න ඕනේ. IU status එකත් අපිට okay නැත්තම් not okay අවස්ථාවක් තියෙනවා නම් අපි දැනගත්ත විගසම අපිට ඒක දාන්න පුළුවන් මේ system එකට. මේ දේවල් තුනම දාන විදිහ මම කියලා දෙන්නම්. ඒක හැබැයි ඔයාලා දාන දෙයක් නෙමෙයි. මේ payment එක විතරයි ඔයාලා දාන්නේ. service status එකයි IU status එකයි අපේ FMC එකේ ඉන්න officers වල තමයි සාමාන්‍යයෙන් දාන්න යොදා ගන්න වෙන්නේ. හරි. එතකොට මුලින්ම මම දැන් මේ payment එකක් දාන හැටි බලමු. payments වලට ගිහිල්ලා ඔයාලට payments දාන්න පුළුවන් කියලා මම කිව්වා. මෙතන අර අංකේ paste කරලා search එකක් දෙන්න. එතකොට මේ විදිහට details ටික වැටෙනවා. payment period එක මම දෙන්නම් නොවැම්බර් 1 ඉඳලා නොවැම්බර් 31 වෙනකන් 30 වෙනකන් payment date එක මම දෙන්නම් 17 වගේ payment amount එක 2400යි කියලා දෙන්නම් ඊළඟට මෙතන receipt එක අනිවාර්යෙන් දාන්න ඕනේ ඔයාලා මොකද receipt එක ගොඩක් වැදගත් අපිට payment එක කරලා තියෙන receipt එක අනිවාර්යෙන් දාන්න මම මෙතන නිකන් තියෙන පින්තූරයක් දැනට දාන්නම් submit කරාම මෙන්න මෙතෙන්ද එනවා මේ payment එක කරා කියලා. ඊළඟට මම departure එකක් දෙද්දි දැන් payment එකක් කරලා තියෙන්නේ දැන් මම මෙතන අර අංකෙම paste කරලා search කරාම දැන් මේ payment status එකත් okay කියලා මෙතන වැටෙනවා. service status එක විතරයි නැත්තේ
සර්විස් ස්ටේටස් එක ඔයාලා දාන දෙයක් නෙමෙයි කියලා මම කිව්වා. සර්විස් ස්ටේටස් එක සාමාන්‍යයෙන් දාන්නේ අපේ ඇඩ්මින් ලොගින් එකේ FMC ඔෆිසර් කෙනෙක් තමයි FMC එකේ නැත්නම් ප්‍රධාන කාර්යාලයේ ඉන්න ඔෆිසර් කෙනෙක් තමයි සර්විස් ස්ටේටස් එක දාන්නේ. මම ඒ account එකකින් ලොගින් වෙන්නම් මෙතන. දැන් මේ තියෙන්නේ ඇඩ්මින් ලොගින් එක. මේකේ ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා කියලා මම ඉස්සෙල්ලත් පෙන්නුවා. මේකේ ඩිපාචර් කියන එකට ගිහිල්ලා තමා වෙන්න සර්විසස් කියන එකට ගිහිල්ලා මට පුළුවන් සර්විස් ඩීටේල්ස් දාන්න. අංකය අර විදිහටම පේස්ට් කරලා 950 CHW සර්විස් ඩන් ඩේට් එක මම දාන්නම් නොවැම්බර් 1 වෙනිදා කියලා 2021. මේකට සර්විස් රිපෝට් එක අනිවාර්යෙන් දාන්න ඕනේ. නැත්නම් මේක දාන්න බෑ. ඊට දෙන්නේ නැහැ. සර්විස් රිපෝට් එක මම PDF ෆයිල් එකක් දාන්නම්. මෙන්න මේ PDF ෆයිල් එක දාන්නම්. සබ්මිට් කරාම ඔන්න දැන් සර්විස් එකත් වැටිලා තියෙන්නේ. ඊළඟට ඩිපාච් එක දෙන්න ගියහම මේ දේවල් ඔක්කොම ඔයාලට කරදරයක් වෙන්න දෙයක් නෑ. පේමන්ට් ස්ටේටස් එක විතරයි, පේමන්ට් ඩීටේල්ස් විතර ඔයාලට දාන්න තියෙන. අනිත් දේවල් ඔක්කොම අපි මේ සිස්ටම් එක දුවන්න පටන් ගත්තාම අනිවාර්යෙන් මේ දේවල් ටික අපි ප්‍රධාන කාර්යාලයෙන් මේ දේවල් data ටික මේකට ෆීඩ් කරලා තමයි තියෙන්නේ. මේ අලුතෙන්ම තියෙන නිසා මේක දාන්න උනේ අපිට. ඔව් ඊට පස්සේ දැන් මේ සේව් ස්ටේටස් එකත් ඕකේ කියලා වැටෙනවා. මම මේ සේව් ස්ටේටස් එකේ ඕකේ කියන එක උඩට ගෙනිච්චාම ඒක සර්විස් එක දවස් සාමාන්‍ය මාස 6න් 6ට වගේ තමයි සර්විස් එකක් කරන්නේ. දවස් 165කින් ආයෙ සර්විස් එකක් කරන්න තියෙනවා කියලා මෙතන දක්වනවා. මේක උඩට ගෙනිලා නිකන් මවුස් එක තියන්න තියෙන්නේ. එතකොට සර්විස් due in 165 days කියලා තියෙනවා. ඒ කියන්නේ තව දවස් 165කින් මේ යාත්‍රාවට නැවතත් සර්විස් එකක් කරන්න ඕන කියන එක තමයි ඒකේ තේරුම. හොඳයි. එතකොට මේක අපිට පුළුවන් අපේ බෝට් ඕනව නැත්තම් මේ යාත්‍රා හිමිකරුව දැනුවත් කරන්න එතෙන් ඩිපාචර් එක ඉල්ලද්දිම තව දවස් 2යි 3යි නම් තියෙන්නේ අපිට කෙලින්ම කියන්න දවස් 2-3කින් තව සර්විස් එකක් කරන්න තියෙනවා. ඉතින් සර්විස් එක කරගෙනම ඉන්න කියලා අපිට යාට කියන්න පුළුවන්. හරි. දැන් මේ තුනම ඕකේ අවස්ථාවක් දැන් තියෙන්නේ. මම මේ වෙසෙල් එක පෙන්නනවාද කියලා බලන්න 950 CHW පෙන්නනවා මේ මිනිත්තු 36කට කලින් මේක පෙන්නලා තියෙනවා. මම ඉස්සෙල්ලා ක්ලික් කරපු එක. හරි. ඊළඟට මම මේක years කියලා දෙනකොට මෙතන issue high C or EZ. එතකොට මේ තුනම ඕකේ න එක්කවට high C departure එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් EZ departure එකක් දෙන්න පුළුවන්. මෙතන EZ high C දෙක සිලෙක්ට් කරනවා. මම high C කියලා සිලෙක්ට් කරනවා මෙතන. status එක TPREP කියලා අපේ පරණ සිස්ටම් එකේ තියෙන TPREP කියලා මේකෙත් time position report කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. ප්‍රශ්නයක් නෑ. TPREP කියලා දෙන්න. last visible date එක අද දවසේ තමයි පෙන්නලා තියෙන්නේ 19 කියලා මම දෙනවා. issue departure කිව්වහම ඔන්න දැන් ඒකටත් departure එකක් අපිට දෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක copy කරලා අපිට paste කරන්න පුළුවන්. ඒක copy කරලා paste කරාම වැඩ ඉවරයි. ඊළඟට මෙතන ටේබල් එකෙත් ඒක මෙහෙම වැඩලා තියෙනවා. එතකොට මේ departures දෙද්දී මේ login එක අනුව තමයි departure එක දෙන්න හදලා තියෙන්නේ. අපි දැන් උදාහරණයකට මෙතන තියෙන FMC unit කියලා. ඉස්සෙල්ලා මම දුන්නේ code එකකින් ඔයාලට මතක ඇති. දැන් මේක දුන්නේ FMC unit එකෙන්. ඒකින් හින්දා මේක FMC unit කියලා තමයි වැඩලා තියෙන්නේ. login එක අනුව එක අපි හදලා ගන්නවා. ඒක නිසා ඔයාලා ගැන කරදරයක් වෙන කිසිම දෙයක් නැහැ මේ සිස්ටම් එකේ. හැමදේම automatically සිද්ධ වෙනවා. එතකොට මම මේ admin login එකේ ඉන්නේ. admin login එකේ FMC unit එකට විතරයි දෙන්නේ කියලා මම කිව්වා. ඔයාලට දෙන්නේ Harbour Officer කියන login එකක්. ඒකේ departure payment කියන දෙක පමණයි තියෙන්නේ. ඔව් ඊට අමතරව මේ departure admin කියලා එකක් admin login එකේ තියෙනවා. එතකොට මේ දුන්න department code එක ඔයාලා දුන්න එක ඉස්සෙල්ලා දුන්න එක මම අර පෙන්නුව එක. ඒකෙන් ඒ අපේ ඔෆිසර්ස්ලාට පුළුවන් මේක චෙක් කරන්න වැලිඩ් ඉන්වැලිඩ් කියලා. මේ දෙකම වැලිඩ් ඩිපාචර්ස් ඉන්වැලිඩ් එකක් දෙන්න ගොඩක්ම අමාරුයි. අතරම මේ ඔක්කොම ඔටෝමේට් කරලා තියෙන නිසා ඉන්වැලිඩ් ලොගින්ස් එන්නේ නැහැ. සෝරි ඉන්වැලිඩ් ඩිපාචර්ස් එන්නේ නැහැ. ඉතින් ඒ වුණාට අපිට මේක බලන්නත් හැකියාව තියෙනවා මේ FMC එකේ නැත්තම් කොළඹ ප්‍රධාන කාර්යාලයේ ඉන්න ඔෆිසර්ස්ලාට මේ ඩිපාචර් එක හරියට දුන්නද කියලා බලා ගන්නත් අවස්ථාව තියෙනවා. ඕක තමයි ප්‍රධාන වශයෙන් ඩිපාචර්ස් දෙද්දි සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලා බලන්න ඕනේ ප්‍රධානම දේවල් ටික තමයි මෙන්න මේ තුන තමයි බලන්න ඕනේ. IU status එක ඕකේද, payment status එක ඕකේද, service status එක ඕකේද. හැබැයි automatically ඒක අපි තීරණය කරනවා මේ තුන status එක අනුව මේකට departure එකක් දෙද්දී EZ departure එකක්ද, high C departure එකක්ද ලබා දෙන්නේ කියලා.
ඔව් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඊළඟට මම දිලුම් මහත්මයාට මේක බාර දෙනවා. payments ගැන කතා කරන්න. මම මෙතනින් ස්ටොප් කරන්න sharing එක. චරිත් ඇහෙනවද මාව? ඔව් සර් ඔව්. චරිත් මට පොඩි දෙයක් මේක ඩෙමොන්ස්ට්‍රේට් කරනකොට තමයි මට මතක් වුණේ. ඔව්. දැන් අපි මෙතන අතරම අරවා කියපු ඉම්පෝර්ටන්ට් පොයින්ට් තුනක් තියෙනවා. එකක් පේමන්ට් එකක් සර්විස් එක. ඒ දෙක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. පේමන්ට් එක ගැන අපි කතා කරොත් ඔව්. ඩිස්ට්‍රික්ට් ලෙවල් එකෙන් තමයි කලෙක්ට් කරන්නේ. එතකොට එයා දෙන්නන් දෙයා මේ සොෆ්ට්වෙයාර් එකට ඉන්පුට් කරනවා මේ රිසල්ට්ස් වල පේමන්ට් කරලා තියෙනවා. එහෙම නේද? එහෙම තමයි. තියෙන්නේ. එහෙම තමයි. ඔව්. හරි. එහෙම තමයි තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ දැන් මන්ත්ලි හරි ට්‍රයිස් මන්ත් හරි ගන්න පේමන්ට් එක ඔව්. එයාට ඉන්පුට් කරන්න ෆැසිලිටි එක තියෙනවා මේ සොෆ්ට්වෙයාර් එකට. එහෙම නේද? අනිවාර්යෙන් තියෙනවා සර්. ඔව්. ඔව් ඩිස්ට්‍රික්ට් ලෙවල් මම එකේ. කියන්න දෙක. ඔව්. ඔව් දිලුම් මාව එනවද? දිලුම් වැඩි විස්තරයක් කරනවා සර් කියන්නේ දැන්. දැන් ඔව් මට සර්, ඔයා payment එක- මම කියපු දේ පැහැදිලි වුණා. ඔව් සර් දැන් ඔව් සර්, හරි පැහැදිලි. එතකොට කියන්න දිලු. දිලුම් මේකෙන් විස්තරයක් කරයි සර්. ඔව් සර් කියන්න පේනවා කියලා මම හිතනවා. ඔව් ස්ක්‍රීන් එක පේනවද? කියන්න දිලු. ස්ක්‍රීන් එක පේනවා කියලා මම හිතනවා. ඔව්, ස්ක්‍රීන් එක පේනවා. පේනවනේ චරිත. පේනවා. ඔව් හරි. පේනවා. දැන් සාමාන්‍යයෙන් මේ අපේ බෝඩ් එකක් පේමන්ට් එක ගෙවන්න ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් මෙතන තියෙන සර්ච් බාර් එක චරිත කර කලිනුත් කිව්වා. ඒකේ සර්ච් කරගන්න ඕනේ. සර්ච් කරගන්න සාමාන්‍යයෙන් දැන් මම තැනට මේ වගේ බෝඩ් එකක් සර්ච් කරලා පෙන්නන්න. මේක සර්ච් කළාම සාමාන්‍යයෙන් එයාගේ ඩීටේල්ස් ටික මෙතන සාමාන්‍යයෙන් ඔටෝමැටිකලි ෆිල් වෙනවා. එහෙනම් ෆිල් වුණාම අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මේ ඩීටේල්ස් හරිද කියලා. ඒ කියන්නේ හරියට ග්‍රන්ථි කරගන්න ඕනේ. මේ බෝඩ් එකේ තියෙන කියලා. දැන් මෙතන නම් අපිට විශාල නේම් එකයි අර චරිත වගේ ෆෝන් නම්බර් එකයි තාම නැහැ. හැබැයි ඕනගේ නමයි ඉන්ස්ටෝල් ඩේට් එක දාලා තිබ්බොත් ඒකයි එනවා. එතකොට දැන් සාමාන්‍ය පේමන්ට් එකක් දැන් කරන විදිය සමහරු මාසෙට කරනවා, සමහරු අවුරුද්දටම කරනවා, සමහරු මාස 3කට කරනවා. ඒ වගේ කරනකොට සාමාන්‍ය අපි මෙතන හරියට ඩේට් රේන්ජ් එක දෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපි කියමු මෙයා නොවැම්බර් කියන්නේ 2021 නොවැම්බර් ඉඳලා 2022 පෙබරවාරි වෙනකම් මාස 3ක් කරනවා කියන්නේ. එහෙම කරනවා නම් අපි සාමාන්‍යයෙන් දැන් මේ from date එක කියන එක නොවැම්බර් 1 වෙනිදා විදිහට දීලා ඊට පස්සේ to date කියන එක අපි දෙන්න ඕනේ 2022නේ 22 පෙබරවාරි 28 ඒ කියන්නේ පෙබරවාරි මාසේ අන්තිම දවස් වෙනකන් දීලා එතකොට මෙයා ගන්නවා නොවැම්බර් ඉඳලා 2022 පෙබරවාරි වෙනකන් ඒ රේන්ජ් එකට තමයි මේක මේ කියන්නේ පේමන්ට් එක වෙන්නේ කියලා. ඊට පස්සේ පේමන්ට් ඩේට් එක සාමාන්‍යයෙන් පේමන්ට් එක එයා ගෙවන දවසේ ඩේට් එක තමයි අනක අපි අද දවස් දාමු. ඊට පස්සේ මෙතන අපි amount එකක් ගන්න ඕනේ. amount එක කියන්නේ සාමාන්‍ය එක මාසයකට 3500ක් ගෙවනවා නම් මාස 3කට අපි කියමු 10500ක් වෙයි කියලා. 10500ක් වගේ දාලා මෙතන ඊළඟට තියෙන එක අනිවාර්යයෙන් දැක්කත් මේ තමයි රිසිට් එක අප්ලෝඩ් කරන එක. රිසිට් එක අප්ලෝඩ් කරද්දී සාමාන්‍යයෙන් අපි රිසිට් එක ස්කෑන් කරගන්න ඕනේ. කියන්නේ දැන් කාර්යාලයෙන් නිකුත් කරන රිසිට් එක ස්කෑන් කරගන්න ඕනේ. ස්කෑන් කරද්දී සාමාන්‍ය ස්කෑන් යන්ත්‍රයක් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් ෆෝන් එකෙන් හරි කමක් නැහැ. ස්කෑන් කරලා ස්කෑන් ඇප් එකක් පාවිච්චි කරලා හරි ස්කෑන් කරලා මේක පුළුවන් නම් හොඳයි අපිට රිසිට් එකේ නම්බර් එකක් ඉෂුව වෙනවා. රිසිට් නම්බර් එකට රීනේම් කරගන්න පුළුවන්. රිසිට් නම්බර් එකට රීනේම් කළාට පස්සේ අපිට ඒක හොයාගෙන ගිහලා දැන් උදාහරණයක් විදිහට මම මේක දැන් අප්ලෝඩ් කරන්න මෙන්න පේනවා නම් දන්නේ දැන් මේ වගේ රිසිට් නම්බර් එකක් සාමාන්‍ය රිසිට් නම්බර් එක මේ වගේ තමයි ඉන්නේ H24 කියලා තව නම්බර් එකක් මත් හරිනවා අනේ නම්බර් එකට රීනේම් කරගන්න පුළුවන් නම් හොඳයි ඒක රීනේම් කරගෙන ඊට පස්සේ සබ්මිට් කරන්න තියෙනවා ඔය සබ්මිට් කරාට පස්සේ අපිට රිසිට් එක මෙතන මේ අප්ලෝඩ් වෙනවා අප්ලෝඩ් වෙලා අපිට පේනවා මෙන්න මේ බෝට්ටුව මෙන්න මේ දවසේ ඉඳලා මෙන්න මේ දවස් වෙනකන් අද පේමන්ට් එක කරලා තියෙන කියලා මෙන්න මේ බෝට් එක පේනවා ඒ විදිහට අපිට දැන් මේක බෝට්ටු ගොඩක් තියෙනවා නම් මෙතන සර්ච් එකක් දාලා බලන්න පුළුවන් මේ අදාළ බෝට්ටුව කොච්චර කරලා තියෙනවද පේමන්ට් එක කරලා තියෙනවද කියලා
ඊට පස්සේ අපිට ඩේට් එක ඕන දීලා මේ ඩේට් එක ඇතුලේ කොච්චර බෝට් ප්‍රමාණයක් පේමන්ට් කරලා තියෙනවද කියලා ඕන එක බලා ගන්නත් පුළුවන්. ඒ විදිහට තමයි යන්නේ. මම හිතනවා තේරුණා ඇති කියලා. ඔව් මං හිතන්නේ චාල් මේ මං අහපු ප්‍රශ්නෙට උත්තරේ මට ප්‍රශ්නක් තියෙනවා. කවුද දිලු ඒක තමයි ඔව් දිලු මං සර්. හිතන්නේ අනික් කටියට තේරෙන්නේ නැති කියලා මම අහපු ප්‍රශ්නෙට ඔව් හරි. ඔව් සර් ඒක තමයි සර් මේකේ මේ තව ඔව් ප්‍රශ්න මොනවද තියෙනවා නම් අහන්න අපි ප්‍රශ්න වලින්ම මේක ඉදිරි ටික කරා නම් හරි. ඔව්. මට තව විනාඩියක් දෙනවද මම තව මටත් පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා අනික් කටියට මේක දැනගන්න එක හොඳයි කියලා හිතනවා මට ආපු ප්‍රශ්න ඇවිල්ලා ඇති ඒගොල්ලන්ට දැන් පේමන්ට් එක හරිය ඉතින් ඔයා IMUL එක ගහපු ගමන් එයා ඒ මාස වලට පේමන්ට් එක කරලා තියනවද කියලා ඔටෝ එනවා නේද දිලු නේ දිලු මහනවද ඔව් සර්. ඔව් සර් මෙතනින් බලා ගන්න පුළුවන් අපි අයිමේ මේක. ඔව් එහෙනම් සර්. හරි. එතකොට බලා ගන්න පුළුවන් සර් මෙතන කියන්නේ සර්ච් කරොත් අපිට නම්බර් සර්ච් කළොත් මේ බලා ගන්න පුළුවන් මේ බෝට් එක පේමන්ට් කරලා තියෙනවද කියලා. රයිට් නෑ මං කියන්නේ එහෙම නෙමෙයි දිලු දැන් අපි බෝට්ටු 4200ක් තමයි අපි මේ කරන්නේ එතකොට භාග වේලාවට ඩිස්ට්‍රික්ට් ලෙවල් එකේ දවසකට 300ක් 400ක් විතර යන්න පුළුවන් වෙනවා ඇති එතකොට ඕකේ දැන් ඒගොල්ලන් ඒ අපිටම ගාල්ලේ ගත්තයි කියලා ඔව්. ගාල්ලේ බෝට් එකක් ගහනවා GLE බෝට් එකක් ගහපු ගමන් ඔව්. එයාට කොලම් එකක් එනවද ඔටෝ එයා පේමන්ට් සේරම කරලා තියෙනවා විනාඩියක් දෙන්න පේමන්ට් කරලා තියෙනවා එතකොට එයා IUU ෆ්‍රී කියලා එනවද ඊට පස්සේ අනිත් එක සර්විස් කරලා තියෙනවා කියලා ඔටෝ වැටෙනවාද ඒ ඉන්ස්ටන්ට්ලි එතකොට ඒ ඉන්න ඔෆිස් එකට හරි ලේසි වැඩ කරන එක මම එහෙම දැන් තියෙනවද කියලා මම එහෙම තමයි වැටෙන්නේ සර්. එහෙම තමයි වැටෙන්නේ සර්. එහෙම වැටෙනවා සර්. හරි මම කියපු ඔව් සර් ඩිපාර්චර් එකේදී වැටෙනවා. ඩිපාච් එකේදී මේ දාන ඔව්, තොරතුරු ඒක ඔක්කොම හොඳයි. ඒ මොහොතේම වැටෙනවා සනිත් පැත්තට. ඩිපාර්චර් එක දෙද්දී ඒක චෙක් කරනවා අනිවාර්යයෙන්ම පේමන්ට් එකේ ඒක හරි ඒක තමයි මට ඒක දැනගන්න ඕනේ මොකද ඒක හරි හරි මගේ ප්‍රශ්නේ උත්තරය මම ටින්ක් වෙඩි කතා කරන්නේ මම වැහෙනවද ඔව් කියන්න දැන් මාතර තීවර යාත්‍රාවක් කොඩ්බේ වලට ගිහිල්ලා කොඩ්බේ වලින් ඩිපාර්චර් ඉල්ලනකොට එතකොට දැන් ඒ අවස්ථාවේදී ඒ යාත්‍රාව VMS charges pay කළා නැත්නම් එතකොට මේ සිස්ටම් එකේදී අපිට පුළුවන් ද ඒකේ ට්වින්ක් ඔෆිස් එකේ ඒ VMS charges අය කරන්න. ඔව් ඒක කරන්න පුළුවන් මොකද දැන් ඕකේ. මෙතන වෙසල් නම්බ එකට තමයි මේක සිද්ධ වෙන්නේ ඒක නිසා මේක කොයි හාබකෙන්ද කියන එක එච්චර බලපෑමක් නැහැ වෙසල් නම්බ එක තියෙනවා නම් ඒකට පේමන්ට් එක කරලා නම් ඒක ඕකේ කියලා අතන පෙන්නනවා නැතුව මේ හාබකින් හාබකට නෙමෙයි මේ පේමන්ට් එක දෙන්නේ මෙහෙම දැනට නම් සාමාන්‍ය අර VMS charges ඔව් දිලු මාව බබල් වෙනවා චරිත්වා කියන්නේ මේ දිලුම්ගේ පොඩක් බබල් වෙනවා ඒක තමයි දැන් මේක දෙන්නේ වෙසල් එකෙන් වෙසල් එකට නැතුව මේ හාබ් එකෙන් හාබ් එකට නෙමෙයි. ඒතකොට ට්‍රින්කෝ හාබ් එකෙන් මේ වෙසල් එකට මේ පේමන්ට් ඩීටේල් සෙන්ඩ් කරලා තිබුණා නම් ඩිපාර්චර් එක දෙද්දී කොඩ්බේ හාබ් එකෙන් දෙක පෙන්නුම් කරනවා ඒ විදිහටම. දැන් හරි එහෙනම් අර අහපු ප්‍රශ්නෙට අපේ කවුද මේ අපේ ටින්කෝ මහත්තයා ප්‍රශ්නෙට උත්තරේ හම්බුණා මං හිතන්නේ. පොඩි ඩිලේ එකක් තියෙනවා මන් දන්නේ නැහැ කියලා. මං හිතන ප්‍රශ්නෙට විසඳුම හම්බුණා කියලා මහත්මයා කතා කරලා කිව්වොත්. ඔව් උත්තරේ හම්බුණා. ප්‍රශ්නෙට උත්තරේ හම්බුණා. හරි.
චරිත තව ප්‍රශ්නයක් දැන් මට පේන්නේ කවුරුත් අහන්නේ නැහැ ඔය ප්‍රශ්නේ මේ IUU කේස් එක දැන් උතන සෙග්මන්ට් තුනක් අපි ෆුල්ෆිල් කරන්න තියෙනවානේ IUU payments and service එක IUU කේස් එක උතනදී අපි කවුද උතනට ඉන්පුට් කරන්නේ ඔය මේ software එකට දැන් අපි vessel එකක් IUU කියලා IC එකනුත් මේ එවනවනේ ඩීටේල් ඒක නේද ඉන්පුට් කරන්න තියෙන්නේ software එකට. එතකොට අපි මේ වැඩ ප්‍රමාණවල අඳුරගෙන ඉන්න එක නේද හොඳ මොකද හේතුව IUU කියන එක ඉතාමත් වැදගත් වෙනවා IUU කරලා තියෙනවා නම් අපි වෙසල් එකකට යන්න දෙන්නේ නැහනේ. එතකොට ඒක කවුද ඉන්පුට් කරන්නේ කියන එක තමයි මම අහන්නේ ලාස්කාරේ. software එකට. හරි පැවුනද මං කියන දේ? ඔව් සර්. ඔව්. IU ෆිෂින් එක එන්ටර් කරන්නේත් FMC නැත්නම් ප්‍රධාන කාර්යාලයෙන්. එතකොට මෙන්න මෙතන තියෙනවා IUU ෆිෂින් කියලා සර්. IU ෆිෂින් කියලා තියෙනවා. මෙතන මේ Excel ෆයිල් එකක් තමයි අප්ලෝඩ් කරන්න තියෙන්නේ. මේ ෆෝමැට් එක මම පෙන්නන්නම්. මෙතන මෙන්න මේ වගේ Excel ෆයිල් එක vessel number එකයි IU කරලා තියෙන from date එකයි to date එකයි IU කරලා තියෙන area එකයි IU කරලා තියෙන comment එකක් දාන්න බුණා IU කරලා තියෙන විදිය ගැන status එක කියලා දාලා upload කරාම ඒක IU කියලා tag වෙනවා මෙතන departure එක දෙද්දි ඉතින් IU කියලා tag වෙන vessel එකක් IU tag එක අයින් වෙනකන් නැත්නම් flag එක IU flag එක අයින් වෙනකන් අපිට departure දෙන්න බෑ යාට high seas යන්න ඒක තමයි තියෙන දේශ ඔව් චරිත් මට ඒක හරියට high seas නම් ඇත්තටම easy උනත් දෙන්න බෑ ඔව් ඔව් එතකොට IUU කරා කියලා අපි කවුරු හරි දැන් ඉන්වෙස්ටිගේෂන් ඩිපාර්ට්මන්ට් එකේනොයින් යුනිට් එකේනොයින් IC යුනිට් එකේනොයින් අපිට අපේ යවන මේ cruise track සුත් එක්කලා ඉන්නේ එතකොට අපි FMC එකේද ඒක මේව කරන්නේ ටැග් කරන්නේ FMC එකේ FMC එක තමයි ෆ්ලැග් කරන්නේ සර් FMC එක තමයි ෆ්ලැග් කරන්නේ ඔව් ඒක තමයි මට දැනගන්න හරි ඒකත් හරි ඔව් සර් ඒක තමයි තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න මම හිතන්නේ මේක ට්‍රේනින් එක අද විතරනේ විශේෂයෙන් තියෙන්නේ ඒක නිසා ප්‍රශ්න තියෙනවා ඔබතුමන්ලාට මම හිතන්නේ යොමු කරා නම් හරි මේ ස්ටෙප්ස් ටිකට මේ ස්ටෙප් ටික අපිට මැනුවල් මේක ඩොකියුමන්ට් එකක් පුළුවන් ද අප්ලෝඩ් කරන්න අපි print out ගන්න පුළුවන් මේ අපි මම හිතන්නේ ලිපියකුත් යොමු කරා ඔබතුමන්ලාගේ ඔෆිසස් වලට ඒක ලැබුණාද දිලු මෙහෙම නේද අපි යොමු කරා නේද ලිපිය ඔව් ලිපියක් අපි කියන්නේ පොඩි ඩොකියුමන්ටේෂන් එකක් හදලා software ගැන අපි ඒක දාලා තිබුණා නේද දාලා ඇත්තේ ඒ කවද්ද අදද දැන් මේක නෑ දැන් සති දෙකකට විතර කලින් අපි එක දැම්මා මම හිතන්නේ මම පොඩ්ඩක් ක්ලියර් කරන්න ඕනේ මේ IUU සිටුේෂන් තියෙනවනේ අපිටත් මේ ඊමේල් එක හැමදාම එවනවා මේ IUU වලට මේ categories තියෙනවා මේ departure cancellation මේ අනිත් එක තියෙනවා මේ ඔයා දැන් කියනවා මේ departure cancellation විතරයිද ඔව් departure cancellation විතරයි අපි මෙතනින් කරන්නේ හැබැයි ඇත්තටම ඒක හරි හරි තව මොන හරි දැනගන්න තියෙනවා අහන්න මේ තව අපිට පැය භාගයක් කමාරක් විතර මට පේන්නේ ඉතින් එච්චර මේක නෑ ඔක දැන් ඔක මේ යවුවෙන් පස්සේ මම හිතන්නේ ඔක යූස් කරනකොට තව පොසිෂන් සේව් අච්චාරි තුඟක් ඕගලන්ට එතකොට ඉතින් ඒක තමයි සර් ඒක තමයි සර් ඕගලන්ට හෙල්ප් කරන්න පුළුවන් ඒගොල්ලන්ට ඔය වැඩේ කරගන්න ඔක දැන් ඩිස්ට්‍රික්ට් ලෙවල් එකට යවනවද චරිත් ළඟදීම ඔව් සර් දැන් මේකේ අපි මේ අප්ලෝඩ් කරලා තියෙන්නේ ඉන්ටර්නෙට් එකට
මේ ලින්ක් එකෙන් තමයි එයාලට ඇක්සස් කරන්න පුළුවන් ඒක. ඊට පස්සේ ලොගින්ස් ටිකත් අපි හදලා තියෙන්නේ ඇත්තටම. ලොගින්ස් ටික අපි ඒගොල්ලන්ට යව ගමන් වැඩේ පටන් ගන්න පුළුවන්. ඒක තමයි. එහෙනම් මම හිතන්නේ ඒක වඩාත් හොඳයි. ඒක ප්‍රැක්ටිකලි මේක ෆීසිබල් වැඩක්. එතකොට වෙනම හරි නේද? සමහරක් තියෙනවා. මේ ඔය ඔව්. ට්‍රාන්ස්පොන්ඩර් ස්ටේටස් ගැන ඔතන මේ සර්විසිං වලින් තමයි අපි කැටගරයිස් කරන්නේ නේ. කැටගරයිස් කරන්නේ. ඔව්. සර්විස් වලින් තමයි කැටගරයිස් කරන්නේ. ඔව්. කැටගරයිස් කරන්නේ. හරි. එතකොට අපි දැන් සර්විස් කරපු ඒවා අපේ software එකට අපි කොහොමද ගන්නෙ? සර්විස් කරපු ඒවා අපි ලොගින් එකක් දෙනවද අපේ සර්විස් ඇත්තටම අපි මේ අපේ ඒජන්ට සර්විස් කරපු ඩීටේල්ස් දාන්න ලොගින් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා සර්. ඒක වඩාත් හොඳයි. එතකොට ඔයගොල්ලන්ට අපිට දැනගන්න පුළුවන් අප්ඩේට් එකක් එනවා මෙන්න මේක සර්විස් කරලා තියෙනවා කියලා අපිට. එතකොට ඒක හරි. එතන තමයි මම හිතන්නේ ෆෝකල් පොයින්ට් එකක් වෙන්න ඕන. ඒක තමයි සර්. ඔව්. ප්‍රශ්න නැත්තම් අපි කොහොමද දන්නේ? මොකද කරන්නේ? හරි ආරත්න ඉන්නවද? ආරයන් මහත්මයා මම සර් ඉන්නවා. මේ කෝල් එකක් දීලා බලනවාද ආරිට? හරි සර් මම බලන්න. ඔව් නේ. නැත්නම් අපිට මේක නවත්තන්න පුළුවන් නේ මේ. සර් මේ මීට අමතරව මේ ලවන්ත මහත්මයා ලෑස්ති කරලා තියෙනවා මේ කොහොමද අර අලුත් සෙකන්ඩ් ස්ට්‍රීම් සිස්ටම් එකේ කොහොමද මේ බලන්නේ කියලා ඒක පොඩ්ඩක් අපි බලමු සර් මේ. ඔය බලන්න ඒක වැදගත් වෙනවා පොඩ්ඩක් පෙන්නන්න ඒක. හෙලෝ සර්. ඔය ඒක පෙන්නන්න මේ චරිත ඒක පෙන්නන්න. ඒක තමයි ලවන්ත මහත්මයා ඉන්නවා නම් ඒක පෙන්වන්න පුළුවන් මේ. ඔව් චරිත අලුත් සිස්ටම් එක දැන් මේ අපේ නිල්ධාරීන්ට ට්‍රේනින් එක ඉස්සෙල්ලා ලබා දුන්නා. ඒක අර දැන් ගොඩ කාලෙකින් යූස් වෙච්ච නැති හින්දා මතක නැතුව ඇති මේ කොහොමද මේ සෙකන්ඩ් ස්ක්‍රීන් එක හරියටම වැඩ කරන්නේ, ඒකෙන් කොහොමද පොසිෂන් එකක් බලාගන්නේ එහෙම කියලා. ඒකට පොඩි ආයි නැවත මේ ආවර්ජනය කරගෙන ඉන්න සඳහා මම පොඩි ප්‍රසන්ටේෂන් එකක් මේ හැදුවා සෙකන්ඩ් ස්ක්‍රීන් එක. ඒ කියන්නේ අපේ අලුතෙන් හයි කරපු VMS යන්ත්‍රවල යන්ත්‍ර යාත්‍රා කොහොමද අපිට ඉක්මනට සර්ච් කරලා බලාගන්න පුළුවන්, වේ පොයින්ට් එකක් දෙන්න පුළුවන් කොහොමද කියලා නැවත මතකයේ ආවර්ජනය කර ගැනීම සඳහා තමයි මම මේක හැදුවේ. මම මේක ෂෙයා කරන්නම් දැන්. චරිත මම පේනව නේද? පේනවා. අපිට දීලා තියෙන software එකට අපි කියන්නේ second screen කියලා. ඒකේ අපි ඉස්සෙල්ලාම කරන්නේ අපි ඕනම web browser එකක් තෝරගෙන මේ මෙන්න මේ තියෙන URL එක bluetracker.net/secondscreen කියන URL එක type කරලා search කරනවා. එතකොට අපිට එනවා මේ වගේ login එකක්. මේ username password enter කරන්න පුළුවන් login එකක්. මෙම username password අපි හැම දිස්ත්‍රික් කාර්යාලයකම නිලධාරීන්ට ලබා දෙනවා. එයාලට අදාළ ඊමේල් එකට අදාළව හදපු මේ user logins and password අපි ලබා දෙනවා. එයාලගේ ඒ කියන්නේ තමන්ගේ login එකේ username එකයි password එක enter කරලා මේ system එකට අපිට log වෙන්න පුළුවන්. අපිට ඉස්සෙල්ලාම එන ඉන්ටර්ෆේස් එක මේ දැන් පෙන්නන්නේ. මේ ඉන්ටර්ෆේස් එකේ අපිට අපි දැන් ඉස්සෙල්ලා තිබුණට වැඩිය ගොඩක් software එක අප්ඩේට් කරලා මේක මේ
අප්ඩේට් කරලා තියෙන්නේ. ඒකෙදි අපිට වෙසල් එකක් කොහොමද ඉක්මනට සර්ච් කරගන්න පුළුවන් කියන එක මෙතන දැන් මේ අපිට ඉස්සෙල්ලා මේ ඔප්ෂන් එක දීලා තිබුණේ මේ සෙකන්ඩ් ස්ක්‍රීන් එකේ උඩ තියෙනවා සර්ච් බොක්ස් එකක්. මේක අපිට ඕනෑම IML නම්බර් එකක් දාලා සර්ච් කරන්න විතරයි තියෙන්නේ. එතකොට ඒ වෙසල් එක කොහෙද තියෙන්නේ කියලා අපිට පෙන්නනවා. ඒකෙදි මේ සර්ච් එක එන්ටර් කරන්න පුළුවන් විදි ඒක මේ වෙසල් එකේ ක්‍රම කීපයක් දීලා තියෙනවා සර්ච් කරන්න. අපිට පුළුවන් මේ වෙසල් එකේ IML නම්බර් එක සේරම ටයිප් කරලා අපිට සර්ච් කරන්නත් පුළුවන්. නැත්නම් අපිට percentage mark එක ගහලා බෝඩ් නම්බර් එක විතරක් ඒ කියන්නේ 550 CW කියමුකෝ. 550 CW කියලා IML නැතුව එන්ටර් කරලා සර්ච් කරාම අපිට එනවා වෙසල් එක තියෙන්නේ කොහෙද කියලා. අපිට මේ show all devices කියලා දුන්නාම දැන් අපි සර්ච් කරන වෙසල් එකයි ඒ ළඟ තියෙන සේරම ඒ කියන්නේ අපේ අනිත් වෙසලුයි සේරම පෙන්නනවා. එතකොට අර සර්ච් කරපු වෙසල් එක වෙනම highlight වෙලා පෙන්කින් ඒ අපි සර්ච් කරපු වෙසල් එක විතරක් visible කරගන්න. මම මේක මේ software එකට ගිහිල්ලා මම පෙන්නන්න. මේකේ අපිට දැන් ඩිපාච් එකක් ලබා දීමේදී අපි පවර් ස්ටේටස් එක ඒ කියන්නේ මේ වෙසල් එක ක්‍රියාකාරීව තියනවාද කියලා බලන්න ඕනි. පැය 4ක් ඇතුළත අපිට පොසිෂන් එකක් හම්බුණාද කියලා අපි වෙරිෆයි කරගන්න ඕනි. ඊට පස්සේ තමයි අපි ඩිපාච් එකක් ඉෂුව කරන්න ඕනි. ඒ කියන්නේ වෙසල් එක ඩිපාච් වෙන්න ඉස්සෙල්ලා මේ VMS යන්ත්‍රය හොඳට වැඩ කරනවාද කියලා අපි තහවුරු කරගන්න ඕනි. ඒකෙදි මෙතන මේ කොළපාට අයිකන් එකකින් තමයි මේ වෙසල් සේරම පෙන්වන්නේ. වෙසල් එකේ බැටරිය හොඳ තත්ත්වයේ තිබිලා වෙසල් එකේ VMS එක හොඳ තත්ත්වයේ ක්‍රියාකාරීත්වයේ තියෙනවා නම් අපිට කොළපාටින් පෙන්නනවා. ඒක ඊට පස්සේ වෙසල් එකේ යම්කිසි දෝෂයක් හින්දා එයාලා සිග්නල් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒක කහ පාටකින් පෙන්නනවා. වෙසල් එක අපිට පොසිෂන් හම්බුනේ නැත්තම් දවස් 3කට වඩා වැඩි රතු පාටින් පෙන්නනවා. ඊට පස්සේ අපිට ඒක සතියක් පමණ කාලයකදී පොසිෂන් එකක්වත් හම්බුනේ නැත්තම් අපිට ඒක අලු පාටින් තමයි මේකේ පෙන්වන්නේ. අපිට එතකොට මේ ලෙජන්ඩ් එකෙන් අපිට බලාගත්ත හැකි මේ වෙසල් එකට ඩිපාචර් දෙන්න පුළුවන්ද නැද්ද කියලා. අපි ගොඩක් අපි ඩිපාචර් දෙන්න ඉස්සෙල්ලම අපි බලන්න ඕනේ මේ වෙසල් එක පැය 4ක් ඇතුළත අපිට පොසිෂන් එකක් ලබා දුන්නාද කියලා. ලබා දුන්නොත් තමයි අපි ඒ යාත්‍රාවට ඩිපාචර් එකක් ලබා දීම සිදු කරන්නේ. මේකෙදි වෙසල් එක දැන් අපි Blue Tracker software එකේ second screen එකට ගියාට පස්සේ අපිට වෙසල් එක මත ක්ලික් කරාම අපිට මෙන්න මේ වගේ කොම්බොක්ස් එකක් ඕපන් වෙනවා. ඒ ඕපන් වුණාම අපිට ඒක පෙන්නනවා කොච්චර කාලෙකින්ද එයා අන්තිමටම පොසිෂන් එක දුන්නේ කියලා. දැන් මේ 909 CW කියන වෙසල් එක පැය 3යි විනාඩි 49ක් ඇතුළත අපිට පොසිෂන් එකක් ලබා දීලා තියෙනවා. අපිට ඒකේ වේ පොයින්ට් එක මෙහෙම පෙන්නනවා. ස්පීඩ් එකත් පෙන්නනවා. මේකෙදි තව කරුණක් තියෙනවා. මේ වෙසල්ස් අපි කැටගරයිස් කරලා තියෙනවා EZ දුයි HiSys කියලායි. HiSys වෙසල්ස් දැන් අපි අයිකන් එක වෙනස් කරමින් යන්නේ මේ දවස්වල. HiSys ලයිසන් බලපත්‍ර තියෙන සීලුම යාත්‍රා මෙන්න මේ අයිකන් එකෙන් පෙන්නනවා. මේ වම් අත පැත්තේ තියෙන අයිකන් එකකින්. දකුණු අත පැත්තේ තියෙන අයිකන් එකෙන් අපි පෙන්නන්නේ EZ ලයිසන් ලබා දීපු යාත්‍රා. මම software එකට පොඩ්ඩක් යන්න. මේ URL එක මෙතන enter කරා, username password දුන්නා, login එක log වුණා. ඔයාලට හැම එක්කෙනාටම මේ logins ලබා දෙනවා. මේක ඉස්සෙල්ලාම අපි කරන්න ඕනි අපේ login එකේ තියෙනවා settings වගේක් වෙනස් කරගන්න. ඒ කියන්නේ මේ login එක අපිට දෙන්නේ
ලැටිටියුඩ් ලොන්ටිටියුඩ් වේපොයින්ට් එකක් දෙන්නේ ඩෙසිමල් විදිහට. ඒක අපි වෙනස් කරගන්නවා ඩෙසිමල් මින්ට්ස් විදිහට. ඒක කරන්නේ මේකේ account settings ගිහිල්ලා මෙතන අපිට තව දාන්න පුළුවන් මේක UTC ටයිම් එකෙන් තමයි අපිට ඒ ලබා දෙන පොසිෂන් මේ ටයිම් එක ලබා දෙන. ඒක අපි ලෝකල් කරලා ලෝකල් කියන ඔප්ෂන් එකට යන්න ඕනේ. ඊට පස්සේ මේ ජියෝග්‍රැෆි ෆෝමැට් කියන එක ඩෙසිමල් ඩිග්‍රීස් තියෙන්නේ. ඒක අපි ඩෙසිමල් ඩිග්‍රීස් මිනිට් විදියට හරව ගන්න ඕනේ. ඊට පස්සේ මැප් කියන බොක්ස් එක ඕපන් කරගෙන සේව් කියලා දුන්නට පස්සේ සක්සස්ෆුලි සේව් කියලා වැටෙනවා. ඊට පස්සේ අපි ලොග් ඔෆ් වෙලා ආයි නැවත ලොග් ගන්න වෙන්න ඕනේ. අපිට එන ඉන්ටර්ෆේස් එක මේ විදිහට පෙන්වන්නේ. මේකෙදී මෙතන අපිට ඕනෙම නම්බර් එකක් සර්ච් කරලා අර වෙසල් එක සර්ච් කරලා බැලුව හැකි. ඒකෙදී මේ කොම්බොක්ස් එකේ තියෙනවා මේ email නම්බර් එක. මේකට අපි වෙසල් නේම් එක එන්ටර් කරන්න අපි දාලා තියෙන. ඒ කියන්නේ එක එක යාත්‍රාවට අදාළ දීවරයන් නමතන නමක් තියෙනවනේ. ඒ නම අපි එන්ටර් කරන්න යෝජනා වෙලා තියෙනවා. ඒක අපි මේ දවස්වල එන්ටර් කරගෙන යනවා. මේකේ වේ පොයින්ට් එක එනවා ලැටිටියුඩ් ලොන්ටිටියුඩ් ස්පීඩ් එක එනවා. මේක හෙඩින් එක කෝස් එක යටින් පෙන්නනවා. මේ වෙසල් එකේ ට්‍රිප් එක බලන්න ඕන නම් අපි වෙසල් එක කොහොමද ෆිෂින් කරලා තියෙන්නේ කියලා බලන්න නම් මේ වෙසල් එක මත ක්ලික් කරලා ලලන්ත නම එන්ටර් කරාට පස්සේ නමෙන් සර්ච් කරන්නත් පුළුවන්ද? නම්බර් එකෙන්ම සර්ච් කරන්න ඕන? නෑ තාම නමින් සර්ච් කරන්න ඔප්ෂන් එක දීලා නෑ. නම්බර් එකෙන් පමණයි සර්ච් කරන්න පුළුවන්. හරි. මේක වෙසල් එක උඩ ක්ලික් කරාම මෙතනත් පොඩි කොම්බෝ මේ බොක්ස් එකකින් එනවා ස්පීඩ් එකයි ලැටිටියුඩ් ලොන්ටිටියුඩ්යි කෝස් එකයි. අපිට දීවර කාර්යාලයකට කවුරු හරි ඇවිල්ලා අපෙන් ඇහුවොත් මගේ බෝට් එක තියෙන්නේ කොහෙද කියලා අපිට මේ වේ පොයින්ට් එක දෙන්න පුළුවන්. සර්ච් කරා වේ පොයින්ට් එක ගත්තා අපිට කියන්න පුළුවන්. ට්‍රැක් එක බලා ගන්න අපි මේකේ වෙසල් එක මත ගිහිල්ලා ක්ලික් කරලා ස්ටාර්ට් ඔරිජිනල් රිප්ලේ කියන බටන් එක ක්ලික් කරාම අපිට එනවා මේ වෙසල් එක දීපු පොසිෂන් ටික එයා පිටත් වීමේ ඉඳලා අපිට මේ කොහොමද එයාගේ ගමන් මාර්ගය කියලා අපිට පෙන්නනවා. එතකොට අපිට සමහර වෙලාවට පෙන්වනවා මෙයාගේ බැටරිය ඕෆ් වෙලා තියෙනවාද, බැටරි සේරම අපිට මේ ට්‍රැක් එකෙන් බලා ගන්න පුළුවන්. මේ ටෙම්පර් ඩිටෙක්ෂන් කියන්නේ මොකක් හරි වෙලා තියෙනවා මේ ට්‍රාන්ස්පොන්ඩර් එකේ ඒක ලොකු ගැටලුවක් වෙලා නැහැ. ඊට පස්සේ අපිට ආයි ට්‍රාන්ස්පොන්ඩර් එකේ සිග්නල් දෙන්න පටන් ගන්න තියෙනවා. දැන් ඉන්න පොසිෂන් එක තමයි මෙතන මේ අන්තිමටම පෙන්වන්නේ. අපිට මේ ඩේට් රේන්ජ් එක අනුව ඩේට් රේන්ජ් එක වෙනස් කරලා ඒ අදාළ යාත්‍රාව ඩිපාචර් වුණ දවසයි දැන් අපි මේ සර්ච් කරන දවසයි අතර සීලුම පොසිෂන් ටික අපිට ලබා ගන්න පුළුවන්. අපේ තව දෙයක් තියෙනවා. දැන් යාත්‍රාවට අපි මේ ට්‍රාන්ස්පොන්ඩර් එක සවි කිරීමේදී
දැන් සවි කරලා බාර දුන්නට පස්සේ ඒ කට්ටිය ඩිපාච වෙලා ආපහු හබර් එකට එනකොට මේ වරායි කියන බටන් එක ප්‍රෙස් කරන්න කියලා අපිට මේ ස්කිපව පොඩ්ඩක් දැනුවත් කිරීමක් කරන්න ඕනි. එතකොට තමයි අපිට මේ හාබර් එකට හබ රයිල්ලක් විදිහට මේ අපිට ඉක්මනට දැනගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ වරාය කියන අයිකන් එක කොම්බොක්ස් එකේ ඒක ප්‍රෙස් කරාම අපිට දැනගන්න පුළුවන් මේ යාත්‍රාව දැන් වරායට එනවා. දැන් වරාය තමයි තියෙන්නේ කියලා අපිට දැනගන්න පුළුවන්. දැන් වරායේදී සමහර වෙලාවට කට්ටිය ඩිස්කනෙක්ට් කරන්නම උත්සාහ කරනවා. ඒක හින්දා ඒක නැති කරගන්න තමයි වරාය මේ බටන් එක ප්‍රෙස් කරන්න ඕනි. අපි ඉදිරියේදී මේ ලබන සතිය වෙන ඉස්සෙල්ලා අපි මේ සීලුම දීවර කාර්යාලවලට ඒ යුසර්නේම් පාස්වර්ඩ් අපි ලැබීමට සලස්වන්න. ඒ ටික තමයි කියන්න තියෙන මේ සෙකන්ඩරි ස්ක්‍රීන් එක භාවිතා කිරීමේදී කොහොමද අපි කරන්න කියලා. මේ පිළිබඳව මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පොඩ්ඩක් දැන් කතා කරන්න පුළුවන්. කට්ටියට මතක නැති වෙච්ච කට්ටියට පොඩ්ඩක් අහන්න පුළුවන් කොහොමද අපි මේ ස්ක්‍රීන් එක භාවිතා කරන්න කියලා. නලන්ත තාම අපිට දුන්න මේ ෆැසිලිටි එක. ඔව් අපි ලැබෙන සලසන්නම් අපිට දැන් මේ ගොඩක් හබර් මේල් ටික අපිට හම්බ වෙලා තියෙන්නේ අපි යූසර්නේම් මේ යූසර්ස්ලා හදලා තියෙන්නේ අපි එක එක දිස්ත්‍රික් කාර්යාලයට අදාළව මේල් ටික ගන්න. ඔව් අපි ලැබෙන සලසන්න. හරි හරි හරි. සෙකන්ඩ් ස්ක්‍රීන් එක පිළිබඳව තව මොන හරි ගැටලුවක් තියෙනවා නම් මේකේ මේ වම් අත පැත්තේ පල්ලෙහාන් තියෙන අයිකන්ස් වලින් අපිට ලැටිටියුඩ් ලොන්ටිටියුඩ් ඒ කියන්නේ පෙන්න ගන්න පුළුවන්. මේ උඩ ලෝකෝ ගෝලේ ක්ලික් කරාම අපිට ඇඳෙනවා ග්‍රිඩ් එක. ඒකට ඒ අනුව දැන් යාත්‍රා හිමිකරුවෙක් ඇවිල්ලා කොයි ඒරියා එකේද ඉන්නේ කොයි ලැටිටියුඩ් ලොන්ටිටියුඩ් අතරද ඉන්නේ කියලා බලා ගන්න අපිට ලේසියෙන් පුළුවන් මේ ලෝකෝ ගෝලේ තියෙන අයිකන් එක ක්ලික් කරලා මෙතන මේ පල්ලෙහා තියෙන අයිකන් එක ක්ලික් කරලා අපිට ඕන් වෙසල් කීපයක් එකපාර සිලෙක්ට් කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වෙසල් ටික ඒ වෙසල් ගෲප් එක එයා කොහෙද ගමන් කරලා තියෙන්නේ කියලා අපිට එකපාරක් බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ වම් අත පැත්තේ පල්ලෙහාන් තියෙන මේ පොඩි අයිකන් එක ක්ලික් කරලා මේ කර්සර් එකක අයිකන් එකක් තියෙන එක ක්ලික් කරලා මේකේ අන්තිම යට හරි ගොඩබිමට තියෙන උඩ හරි බලා ගන්න. ඒක ඒ අයිකන් එක ක්ලික් කරලා මේ යාත්‍රාව බැලුවොත් නලන්ත ඔයාගේ ප්‍රසන්ටේෂන් එක ඉවරද? ඔව් සර් තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පොඩ්ඩක් අහන්න. අපිට 12 වෙනි කාලේ තියෙනවා කට්ටියටම අහන්න. ඒ වගේම මේ අරරත් මහත්තයා නැද්ද මෙතන? හරි. අපිට මේ දුර බලා ගන්න පුළුවන් ඒක. නලන්ත මේ ඔයා කියපු දෙයට අමතරව මම හිතන්නේ මේ මාතෘකාවට තව දෙයක් මම කියන්නේ මේ ඔයා කිව්වා වගේම අර පෝට් බටන් එක වගේම එකකින් හරි පාස්වර්ඩ් වෙනවා කිව්වා වගේම මේ අපිට මේ නිශ්චය කරගන්න මේ ඒ බෝට් එක පෝට් එකේ තියෙනවද නැද්ද කියලා. ඒ වගේම තවත් බටන් එකක් තියෙනවනේ නලන්ත අර ෆිෂින් බටන් එකක් තියෙනව නේද? ෆොන් බොක්ස් එකේ. ඔව් ඒ ෆිෂින් බටන් එක අපි මේ කියන්නේ ෆිෂින් කරනකොට ඒක ප්‍රෙස් කරන්න කියලා තියෙන්නේ ඒක තමයි. ඒකත් ඉතාමත් වැදගත්. මොකද ඒකත් ඉතාමත් වැදගත් වෙනවා මම හිතන්නේ. ඒක පොඩ්ඩක් නලන්තට කියන්න අමතක වෙන්නේ නැති. ඒ බටන් සේරම ටික තියෙන්නේ මොකක් හරි කාරණාවක් සඳහා. දැන් අපි ගත්තොත් දැන් පාවිච්චි කරන එකේ ඔය ෆීචර්ස් ටික නැහැ. ඉතින් අර ෆිෂින් බටන් එක ඔබනවා නම් ඒක වඩාත්ම හොඳයි. එතකොට අපි දන්නවා කොහෙට හරි ගිහිල්ලා ඒක මේ මුටේ
මාළු මර ඉන්නවා කියලා වැරදි විදිහට පාවිච්චි කරන එකක් නැහැ කියලා අපි හිතනවා. එතකොට අපිට නිර්ණය කරගන්න පුළුවන් මෙයා ෆිෂිං කරනවා කියලා ස්පීඩ් එක අඩු වුණාම එහෙම අපි හිතනවානේ එයා ෆිෂිං කියලා. එතකොට මේක ඔබපුවාම අමතරව අපිට අර්ථයක් එනවා මේ යාත්‍රාව දැනට එන්ගේජ් වෙලා ඉන්නවා ෆිෂිං වල කියලා. ඒක තමයි ඒක තියෙන්නේ. එතකොට තව දෙයක් තමයි අපි දිස්ත්‍රික්කයේ නිලධාරී මහතුරු අපි ඒඩි මහතුරු වගේම හාබරගේ ඔෆිස් එකේ මහතුරු දන්නවා අපේ ඔය දැනට තියෙන ට්‍රාන්ස්පොන්ඩර් එක බැටරි බහිනවා කියලා. දැන් ඒකේ මම පොඩි තාක්ෂණික පැත්තක් කිව්වොත් දැනට පාවිච්චි කරන සේල ට්‍රාන්ස්පොන්ඩර් එකේ වොටේජ් එක 25යි. 25කට බැටරි එක ටිකක් අමාරුයි කියලා තමයි අපිට තේරුනේ පහුගිය අවුරුදු 6 තුළ බැටරි එක බහින නිසා නේ අර ස්විචස් එහෙම හයි කරගෙන තියෙන්නේ. දැන් මෙතනදී එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ ට්‍රාන්ස්පොන්ඩර් එක බ්ලූ ට්‍රැකර් ට්‍රාන්ස්පොන්ඩර් එක 2 වොට්ස් වලින් තමයි අවුට්පුට් එක තියෙන්නේ. ඒ කියන්නේ හරිම අඩු වොටේජ් එකක් තියෙනවා. අපි කවුරුත් දන්නවා වොටේජ් එක අඩු වුණාම බැටරි එකෙන් ගන්න පවර් එක අඩුයි. ඇම්පියර් ගාන අඩුයි. එතකොට බැටරි බහින්නේ නැහැ. දැන් ඔය මහත්තුරු කරුණාකරලා දැනුම් දෙන්න අපේ අව්‍යානස් ප්‍රෝග්‍රෑම්ස් වලදී බැටරි එක කොයිම වෙලාවකවත් ගලවන්න එපා කියලා. මොකද ඒ වොටේජ් එක අඩු නිසා ඒක මේ බහින්නේ නැහැ. බැටරි එක බහින්නේ නැහැ. ඒ කියන්නේ යාත්‍රාවේ තියෙන බැටරිස් වලට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒකත් මේ සිස්ටම් එකේ තියෙන ඇඩ්වාන්ටේජ් එකක්. ඒකලම බැටරි එක ගැලවුණත් මම හිතන්නේ මේ මහතුරු මම හිතන්නේ ට්‍රේනින් එකට මේ එමාලගේ ට්‍රේනින් එකට බුටක ට්‍රේනින් එකට සහභාගී වෙන්න ඇති කියලා. එතනදී කිව්ව දෙයක් තමයි මේ බැටරි බෑකප් එක අපි ටෙන්ඩර් කරනකොට අපි මේක බලලම තමයි දුන්නේ. බෑකප් බැටරි එකක් තියෙනවා. ඇතුලේ බැටරි එකක් තියෙනවනේ මේ VMS එකේ ඒක දවස් 3ක් පැය 72ක් පාවිච්චි කරන්න පුළුවන්. හදිස්සියෙන්වත් මොනාරි ප්‍රශ්නයක් ඇති වුණොත් මේ මේන් බැටරිස් නැත්නම් වෙසල් එකේ බැටරි එකට ඒකලම හදිසි අවස්ථාවකදී මොන හරි වුණත් බැටරි නැති වෙලා මේවා කරොත් දවස් 3ක් වැඩ කරනවා. ඉතින් ඩිස්ටර්බ් සිග්නල් එක තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් දැන් අර ස්ක්‍රීන් එක මට හුණා මේ කියන ස්ක්‍රීන් එක සම්බන්ධව දැන් ඇත්තටම දැනුවත් කිරීම හුඟක් කරනවා නම් හොඳයි. ස්ක්‍රීන් එක සම්බන්ධව අපි මුලින්ම ඕක ටෙන්ඩර් කරනකොටත් අපි ඉතාමත් ප්‍රයොරිටි එකක් දුන්නා ඔය ස්ක්‍රීන් එක කොන් බොක්ස් එකේ තියෙන අඟල් 4 ස්ක්‍රීන් එකට. ඒකෙන් ඉතාමත් වැදගත් දේවල් කරන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් සිංහලෙන් දෙමළෙන්ම මේ පෝට්ටුවේ ස්කිපර්ට අනිත් කට්ටියට මේ අපේ FMC එකට නැත්නම් ඕගොල්ලන්ට මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒකලම බෝඩ් කියන්නේ පරායල් වලින් FMC එකේ මැසේජ් එකක් බෝඩ්ට රැප් කරලා. ඒ කියන්නේ two way communication තියෙනවා. ඉතින් ඒක මම කියන්න ඕනේ නැහැ වැදගත් වෙන්නේ හදිසි අවස්ථාවකදී මෙසේජ් එකක් යවා ගන්න බෝඩ්ටුවට. ඒ වගේම එහෙන් මොකක් හරි ප්‍රශ්නයක් බෝඩ්ටුවේ ප්‍රශ්නයක් තිබ්බොත් ගොඩ බිමට වාර්තා කිරීමට ඉතාමත් පහසුවෙන් රියල් ටයිම් ඩේටා කියලා කියනවා ක්ෂණිකව එවන්න පුළුවන්. ඉතින් මම පැහැදිලිව කියන්න ඕනේ නැහැ මොකද්ද කියලා ඒකේ තියෙන කියන්නේ හයිලයිට් කරන්න ඕනේ නැහැ කොච්චර මේ උදව්වක් වෙනවද කියලා ඒක. ඉතින් අපිට සර්ච් ඇන්ඩ් රෙස්කියු ඔපරේෂන්ස් වලටයි වෙදර් වෝනින් එකක් තියෙනකොට අපිට යවන්න පුළුවන්. දැන් මේ වගේ අවස්ථාවලදී දැන් රටේ මේ කියන්නේ මේ මුදේ තියෙන ප්‍රශ්න උඩ අපිට යවන්න පුළුවන් මැසේජ් එකක් මෙන්න මේ ඒරියා එකේ යන්න එපා. ඒ වගේ ගොඩක් දේවල් මේ ට්‍රාන්ස්පොන්ඩර් එකකින් මේ සිස්ටම් එකකින් අපිට කරන්න පුළුවන්. ඒක මම හිතන්නේ වඩාත්ම පැහැදිලි ඇති. ওই මාතෘකාවට තව ටිකක් මේක පාවිච්චි කරගෙන යනකොට තේරෙයි මේකේ වටිනාකමක් තියෙනවා කියලා. අර දැන් තියෙන එක නරක එකක් නෙමෙයි. නමුත් ඒ කාලෙදි මේ වගේ දේවල් ප්‍රචලිත වෙලා තිබෙන්නේ නැහැ. දැන් අපිට මේක පුළුවන් වුණා මේ වගේ තත්යකට මේක ගන්න. මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති මම කියපු දෙය. ලාලන්ට තව තියනවාද මේ ශාරදත් ඉන්නවාද අපි කතා කරනවාද මොකද කරන්නේ? ආරියද මතන ඉන්නවා මම සම්බන්ධ කරගන්න.
චරිත් මහත්තයා ඔව් කියන්න මහන්ද හෙලෝ චරිත් මහත්තයා ඇහෙනව නේද? ඇහෙනවා ඔව් මේ චරිත් මහත්තයා අර මේ මුලින්ම කතා කරපු විදිහට අර ඩිපාචර් එකක් දෙනකොට ඔව් ඕකේ IUU ඊට පස්සේ payment services කියන තුනම ඕකේ වුණොත් විතරද HISIS එකක් දෙන්න පුළුවන් අපිට? ඔව් එහෙම තමයි right එතකොට services කියන එක ඇත්තටම අපෙන් දාන්න ඕන එකක් නෙවෙයි ඒක අදාළ කම්පැනියෙන් හෝ අපේ හෙඩ් ඔෆිස් එකෙන් දාන්න එකක් නේද? කම්පැනි දාන්නේ එතකොට ඔව් කම්පැනියෙන් දාන්න. එතකොට මේ සිස්ටම් එක එනකොට ඒ ටික මම හිතන්නේ මේ කම්පැනියෙන් එන්ටර් කරලා එන්ටර් වෙලා තියෙන්නේ නේ. ඔව් ඒක right එතකොට සර්විසස් නැතුව අපිට E-set එකක් දෙන්න පුළුවන්ද? එහෙම පුළුවන් E-set දෙන්න පුළුවන් ඕනේ අවස්ථාවක E-set එකක් දෙන්න පුළුවන් E-set දෙන්න පුළුවන් නේ. right එතකොට අපෙන් ප්‍රධාන වශයෙන්ම අපි බලන්න ඕනේ payments කියන එක බලන්න ඕනේ. ඊළඟට IUU කියන එකත් ඔතනින් අපිට මම හිතන්නේ FMC එකෙන් එන්ටර් කරනවානේ. ඒතර ප්‍රධාන වශයෙන්ම අපේ වරාය නිලධාරීන්ට මෙතන අපේ දිස්ත්‍රික් කාර්යාලයෙන් හෝ වරායකින් මේ ඔය කියන payments එක ඕකේ වෙලා තිබ්බොත් ඩිපාචර් එකක් දීමේ හැකියාවක් තියෙනවා. මොකද අනිත් එක අපේ වගකීමක් අපිට දාන්න ඕනේ ඒක තමයි. ඔව් හරි චරිත් මන්ට හරි පැහැදිලි. හොඳයි. චරිත් පොඩි දෙයක් මේ E-set එකට යනකොට E-set එකට යන ඩිපාචර් එකක් දෙනකොට මොන වගේ ක්‍රයිටීරියාද fulfill කරන්න ඕනේ? IUU නැත්තම් දෙන්න පුළුවන් සර්. එතකොට අර payments අරව මේවා payments නම් කරන්න අවශ්‍ය නැහැ සර් ඒක මේ E-set දෙන්න නම්. එතකොට චරිත් මේ payment එක කරන්න ඕනේ සර් මේ service status එක කරන්න ඕනේ. ඔව් payment එක කරන්න ඕනේ. ඔව් payment එක කරන්න ඕනේ සර්. ඔව් එතකොට IUU තියුණොත් දෙන්න බෑ. IUU සමහරලාට අපේ E-set boards උත් යනවනේ පිටායත් හරි. එතකොට ඒක එහෙම වුණොත් ඒක දෙන්න බැරි වෙනවා කියලා මගේ හිතේ මම දන්නේ නැහැ. ඒක ආරම්භයෙන් ආන්නේ ඒක එතකොට payment එක අනිවාර්යයි. ඔව්. අනිත් එක services කිව්වපුවාම ඕගොල්ලන් කැටගරයිස් කරන්නේ කොහොමද ඒක? services මේ අර මේ ලංකාවේ ලෝකල් ඒජන්ට් දානවා මේ සර්විස් එක කරාද නැද්ද කියලා දිනයක්. ඒ දිනේ පහුවෙලා නම් මාස 6ක් ගිහිල්ලා නම් ඒ දිනේ ඉඳලා දාන දිනේ ඉඳලා අපි ඒක සර්විස් එක not okay කියලා තමයි ගන්නෙ සර්. එතකොට චරිත් මං හිතන විදිහට තව ටිකක් කල්පනා කරලා බලන්න මේ ওই තුනම fulfill වෙන්න ඕනේ either E-set or HIC. මොකද ඔක එකක් transponder එකට බලපානවා එකක් payment එක අනිත් එක IUU තුනම මං හිතන්නේ E-set දුයි HIC යන එකට බලපෑමක් තියෙනව නේද? තියෙනවා සර්. දැන් මෙතන අපි E-set නම් ගොඩක් වෙලාවට දෙන්න තමයි හදලා තියෙන්නේ. ඒක අපි ඇඩ්ජස්ට් කරන්න පුළුවන් සර්. අපි කරලා බලමු. ඒක මම දන්නේ ඒක කොහොමද කියලා ඔයගොල්ලෝ මේවා කරන්නේ. ඒක බලන්න ඒක මොකද අපිට මොකද ට්‍රාන්ස්පොන්ඩර් එකේ ස්ටේටස් උත් වටිනවනේ සර්විස් කරලා තියෙන්න එපා නේද? ඔව් ඒක තමයි. E-set ගියත් සර්විස් කරලා තියෙන්න ඕනේනේ. ඉතින් ඒ තුනම කැටගරයිස් කරනවා නම් කැටගරයිස් කරලා ඒකත් ඒ තුනම මේකට බලපවත්වන විදිහට හැදුවොත් හොඳයි කියලා මගේ ඇඩ්වයිස් එක. හොඳයි සර්. අපි බලමු. මම කොළඹ මේ සමිල මේ සාකාරාධ්‍යක්ෂ මේ මට පොඩි ගැටලුවක් තියෙන්නේ මේ ඔගේ පේමන්ට් හිස්ටරි එක ගැන මොකක් හරි මේ තියනවද ඉන්ෆර්මේෂන් එකක් ගන්න මොකද දැන් අර සේනාරත්න මහත්තයා ගන්න පුළුවන් මෙතන ඔක්කොම ඩීටේල්ස් එක මෙතන තියෙනවා ඇත්තටම මේ ටේබල් එකේ හරි එතකොට මේ IMU එක ගැහුව ගමන් ඒ මෙතන දෙක තුනක් තියෙන එකයි තියෙන්නේ වෙසල් දෙක තුනක ඩීටේල්ස් තියෙනවා නම් IMU එක ගැහුව ගමන් ඒක විතරයි ෆිල්ටර් වෙලා එනවා ඔව් මොකද මම හැව්වේ කර සමහර ලාවට දැන් කොළඹ තියෙන යාත්‍රාවක් කොඩ්බේ තියෙනවා නම් එහෙම ඒකෝර ඒගොල්ලන්ගේ එහෙම පේමන්ට් එක කරනවා නම් අතරම හිස්ටරි එක වැදගත් වෙනවනේ ඒකයි මම ඔව් හිස්ටරි එක තියෙනවා මහත්මයා ඔව් තියෙනවා ලාලන්ට කතා කරාද නිසාරත්නට? ඔව් සර් මීටින් එකක් දන්නේ නෑ නෑ කතා කරාද? ඒක මම කතා කරලා ආන්සර් කරන්නේ මම හිතන්නේ මීටින් එකක් දන්නේ
එතකොට අපිට මේක දැන් questions නැත්තම් අපේ මේකත් නැත්තම් අපිට මේ ඉවර කරන්න පුළුවන් නේද? ඔව් සර්. ඔව් සර්. දැන් එහෙම කරමුනේ. මේ මිස් නුවන්ට කතා කරලා බලන්න. කමනා කියන්න තියනවද කියලා? සර් නුවන් සර් මීටින් එකක ඉන්නේ මේ ගැඩුවක් නැහැ ඉවර කරන්න කිව්වා. දැන් ප්‍රශ්න ගැටලු තියෙනවා නැත්නම් ඉවර කරන්න කිව්වා. එහෙනම් චරිත ඉවර කරන්න දැන්. finish up කරන්න. ඔව් එහෙනම් බොහොම ස්තුතියි සියලු දෙනාටම මේ මීටින් එකට සම්බන්ධ වුණා ට්‍රේනින් එකට. ප්‍රශ්න තමයි අපිට ඇත්තටම අවශ්‍ය තියෙනවා නම් යලිත් අහන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මීටින් එක මෙතනින් සමාප්ත කරනවා. බොහොම ස්තුතියි. චරිත මහත්තයා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා ඉන්නවද? මං ඉන්නවා කියන්න. ඔව් මේ දැන් ඔය බෝට්ටු වල අපි හිතන්නකෝ දිස්ත්‍රික් කාර්යාලයෙන් බෝට්ටු 10ක පේමන්ට්ස් ගත්තයි කියලා එක දවසේ. එතකොට අපිට 1 by 1 බෝට්ටුවට ලොග් වෙලා තමයි මේ පේමන්ට් ඩීටේල්ස් දාන්න ඕනේ නේ. එහෙම තමයි එකපාරම ලොග් වෙලා වෙනම ලොග් වෙන්න ඕනේ නේද අපිට? වෙනම කියන්නේ මේ නෑ ඒ කියන්නේ එකපාරක් ලොග් වෙලා බෝට්ටුව වෙනම සිලෙක්ට් කරලා අපිට දාන්න ඕනේ නේ. එහෙම කරන්න වෙන්නේ. දාන්න ඔව් මහත්මයා. එහෙමනම් දාන්න වෙනවා. ඔව් පාල්ටම දාන්න. එහෙමයි වෙන්නේ නේ. ඔව් එහෙම තමයි වෙන්නේ. හරි. එතකොට මේකට දිස්ත්‍රික් කාර්යාලය වලට වෙනම ලොගින් එකක් දෙනවා නේද? ඒ විශේෂ අනිවාර්යෙන් දෙනවා. ඔය ලාබන සතියේදී ඔක්කොම ලැබෙයි ඔබතුමන්ලට. හොඳයි. හරි. බොහොම ස්තුතියි. හරි හොඳයි. ප්‍රශ්න නැත්තම් සියලු දෙනාටම එහෙනම් ලොග් අවුට් වෙන්න පුළුවන්. සුබ දවසක්. බොහොම ස්තුතියි. ඔව්.